ගෞරවනීය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡා අනුව පසුගිය සඳුදා අභිධර්මයේ පිළිබඳව හැදෑරීම පටන් ගත්තා. ඉතින් අද අපිට දෙවනේ පාඩම එහෙමත් නැත්නම් දෙවෙනි අවස්ථාව අපිට අභිධර්මයේ පිළිබඳව යම් කිසි දැනුමක් ලබා ගන්න. ඉතින් ඒ නිසා අපි මෙතන ඉන්න හැමෝම වෙනුවෙන් ඒ වගේම සවනට සිසස් ගුවන් විදුලියෙන් අහන ශ්‍රවණය කරන අය වෙනුවෙන් මම ඉතාම ගෞරවයෙන් අද අපිට මේ අභිධර්ම දේශනය කරන ලෙසට වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේගෙන් ඉතාම පූර්වව ඉල්ලා සිටින ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැමදෙනාටම නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකාමතා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වත්නි, අද අපි සෑම දිනාටම නැවතත් හොඳ අවස්ථාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ගිය සතියේ එහෙම නැත්නම් ගිය දැන් දවස් දෙකකට උඩදී අපි කතා කළා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගම්භීර අරණ කොට්ටාසයක්. ඒ තමයි උන්වහන්සේ මේ මෙනෙහි කරපු, ඒ වගේම මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විශේෂ රශ්මියක්, ආලෝකයක්, ප්‍රභාස්වරයක් විහිදිච්ච ඒ අති මහත් ගම්භීර ධර්ම කාරණයක් හේවත් අභිධර්මයේ. ඉතින් ඒ අභිධර්මයට පිවිසීමක් තමයි අපි අභිධර්මයේ ඉගෙන ගැනීමට පිවිසුම් අවස්ථාවක් තමයි අපි සකස් කරගත්තේ පසුගිය සතියේ. මේ සතියේත් අපි මේ ධර්ම ගෞරවය ඇති කරගෙන, ශාස්ත්‍ර ගෞරවය ඇති කරගෙන, සංඝ ගෞරවය ඇති කරගෙන අපි මේ අපේ ජීවිතයේ පිළිබඳව පුංචි කැලි වලින්, කුඩා කොටස් වලින් කියා දෙන මේ අතිගම්භීර ධර්මය මෙනෙහි කරන්ට, අහන්ට, හිතන්ට, ප්‍රශ්න කරන්ට අපි අවස්ථාව යොදා ගනිමු. ඒ වගේම මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ලෝකෙ වටේම ඉඳගෙන, නිවාස ස්ථාන වල ඉඳගෙන, තනි තනියෙන් හෝ වේවා, දෙන්න තුන් දෙනා හෝ වේවා, ඉදිරිපත් වෙලා මේ ස්කයිප් මාධ්‍ය හරහා මේ කරන්නා වූ ධර්ම දේශනාව, ධර්ම ඉගැන්වීම, මේ පාදම තුනුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සිදු කරගත්ත සියලු පින් බලයෙන් සෑම දිනාටම සිහිය නුවණ පහළ වෙලා හොඳින් තේරුම් ගන්නට ලැබේවා. හොඳින් වැටහීම සිද්ධ වේවා. අතීත කුසල් පවා විපාක වශයෙන් මේ වෙලාවට ඉදිරිපත් වෙලා හිතේ තිබෙනා වූ සැක සංකා දුර වෙන ආකාරයෙන් Tamanට හොඳට සිහිය නුවණ යොදාගෙන, ඒ වගේම කොයි පැත්තකටවත් බර වෙන්නේ නැතුව, හොඳයි කියන්නෙත් නැතුව, නරකයි කියන්නෙත් නැතුව, මධ්‍යස්ථ සිතින් යුක්තව හොඳට මේ ධර්මයේ අහගෙන මෙනෙහි කරගෙන, ඒ තිබෙනා වූ ගම්භීරත්වයේ සහ ඒ තිබෙනා වූ ධර්ම රසය තමාගේ හිතටම විඳගන්නට අවස්ථාව සැලසේවා. සෑම දිනාට මේ කියන කාරණා හොඳින් තේරේවා, වැටහේවා, තේරුම් ගන්නට ඥාන ශක්තිය පහළ වේවා කියලා මං පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාවත් එක්කම මේ වෙලාවේදී අපි මේ කරුණ ටික කියලා දෙන්න කැමතියි. මං හිතනවා මේ පින්වත් මහත්ම මහත්මිය සෑම දිනාම පහුගිය දවසක කියලා දීපු ඒ කරුණු ටික තේරුම් ගන්නට ඇති, තේරුම් යන්න ඇති. ඒ වගේම මම හිතන්නේ ඒ ගුවන් විදුලිය හරහා වේවා, ඒ
රෙකෝඩ් කරලා තිබිච්ච කොටස නැවත අහලා තේරුම් ගන්න උත්සාහයක් තරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද මම මේ කරුණු කීපයක් කියලා දෙනවා. මේ ඊට ඉස්සෙල්ලා මම කියන්න කැමතියි මම මේ ගාථාවක් මාතෘකා කළා. ඒක ඇවිල්ලා මේ ඔය ඉගැන්වීම පිළිබඳව තියෙන මේ කියන චෛතසික කාණ්ඩ පිළිබඳව කියන තැනක තියෙන ගාථාවක්. ඒක කියන්නේ ඒක උපාද නිරෝධාච හිතත් එක්ක එකට උපදිනවා හිතත් එක්ක නැති වී යනවා ඒකාලම්බන වෙනවා. ඒ කියන්නේ එක අරමුණක් ගන්නවා එක වස්තුකයක් වෙනවා. එතකොට මේ ඉන්නා වූ චෛතසික ධර්ම සමූහයක් තිබෙනවා 50ක් වශයෙන් කියලා. හැබැයි ඒක කියන්නේ ඉස්සරලා මේ තව අපි ඉස්සරහට ඔක කතා කරනවා. හැබැයි මේ වෙලාවේදී මම මේ ඒ කියන්නේ යතුරු සෙට් එක දෙන්න ඕනි මම. යතුරු සෙට් එක දෙන්න ඕනි දැන් වැඩක් කරනකොට ඒ වැඩේ කරන්න නම් මේ ඒකට අවශ්‍ය කරන්නා වූ යතුරු ටික තියෙන්න ඕනි. අපි හිතමු වාහනයක් ගලවනවායි කියලා. දැන් වාහනයක් ගලවනකොට ඔය මේ වාහනය කියලා කියන්නේ කෑලි ගොඩක එකතුවක්නේ. ඕකේ තියෙනවා රෝද තියෙනවා පොඩි රෝද තියෙනවා එහෙට මෙහෙට ගිය කම්බි කෑලි තියෙනවා එන්ජින් එක වීදුරු තියෙනවා. මේ වීදුරු වලට දොරවල් වලට ඒ වගේම ඔය තිබෙන ටයර් ගලවන්න රෝද ගලවන්න එක අඬුවකින් බෑ. එක අඬුවකින් එක යතුරකින් එක ටූල් එකකින් බෑ. ඒක නිසා ඒකට තියෙන ටූල් සෙට් එකක්. ඒ ටූල් සෙට් එක අරගෙන තමයි එකින් එකට මේ දක්ෂ කාර්මිකයා එහෙම නැත්නම් ඒ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන කෙනා ඒවා ගලවන්නේ. හයි කරනකොටත් ඒ අදාළ යතුරු තියෙන්න ඕන. ගලවනකොටත් ඒ අදාළ යතුරු තියෙන්න ඕන. දැන් මෙතන අපි මේ කරගෙන යන්නේ මේ වාහනේ ගලවනවා වගේ වැඩක්. මේක පොඩි කෑලි වලට ගලවන. ඉස්සෙල්ලාම මේ වාහනේ ගලවන්න ඉස්සර වෙලා මේ ගියේ කෙනා මේ වැඩට එන්නේ කෙනා එහෙම නැත්නම් අපි හිතමු කාර්මික වැඩක් ඉගෙන ගන්න කෙනාට යතුරු සෙට් එක කියලා දෙන්න ඕනේ. මේ යතුරට මේකයි කියන්නේ මේකට ස්පැනර් එක කියනවා මේකට මේ අඬුව කියනවා මේකට මිටිය කියනවා කියලා මේ විදිහේ ඉස්සර වෙලාම කරන්න ඕනේ. අර ඉස්සෙල්ලාම කරන්න ඕන වෙන්නේ මේකේ තිබෙන්නා වූ යතුරු සෙට් එක කියලා දෙන්න ඕනේ. දැන් මම මේ මහන්සි ගන්න මේකේ ඉස්සර වෙලා මේ පින්වතුන්ට මේ වැඩේ කරන්න තේරුම් ගන්න යතුරු ටික දැනගෙන තියෙන්න ඕනේ. දැන් මම අද කරුණු ටිකක් කියලා දෙන්නම්. දැන් මේ මිනිස්සයා කියලා කියන්නේ හිසේ පටන් දෙපතුළු දක්වාම මේ සත්වයා මේගේ සංකලනයේ තමයි අපි හිතමු එක තැනක සඳහන් කරනවා නාම රූප කියලා. නාම රූප දෙකක එක්කාසු වෙයි කියලා. හැබැයි ඒක වචනෙන් කිව්වට හොඳයි. එතකොට දැන් මේ අපි කියාගෙන ගියේ දැන් කාර්මික එහෙම නැත්නම් වාහනයක් ගලවන එක්කිනාට වාහනයක සම්බන්ධ වැඩ කරන එක්කිනාට අවශ්‍ය යතුරු සෙට් එකක් තියෙන ඒක ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට යතුරු වලට කියන නම ඉගෙන ගන්න ඕනේ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අපි හිතමු සර්ජරියක් කරන්න යනවා කියලා. සර්ජරියක් කරන්න යන වෛද්‍යතුමා ඒ ලෙඩේ දැනගත්තා වගේම තමයි ඔපරේෂන් එකක් කරන්න යනකොට ඒ ඔපරේෂන් එකට අවශ්‍ය තියෙනවා සෙට් එකක්. ඒ කියන්නේ කපනකොට පිහිය ඒ කියන්නේ දැන් අපි පිහිය කියලා පාවිච්චි කරන්නේ ඒව වෙන නම් වලින් තියෙන්නේ. ඒ වගේ මේ මහණේවා නූල් කපනේවා අඬු ඊළඟට එක එක විදිහේ තිබෙනවා මේ දේවල්. ඒ සෙට් එක දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම තමයි
කුඹුරක් කොටන්න යන්නේ කෙනාට තියෙන්න ඕනේ උදැල්ලක් තියෙන්න ඕනේ ඒ වගේම පිහියක් තියෙන්න ඕනේ මොකක් හරි ගන්න ඒ වගේම තමයි කැලේ යන්නේ කෙනාට යම්කිසි ආයුධයක් තියෙන වැඩේ කරන්න යන්නේ වඩුවාට පවා තියෙන්න උන් ටූල් සෙට් එකක්. එහෙම උනායින් පස්සේ තමයි ඔය ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ. Tamanට අදාළ වැඩි. මේ වැඩේ කරන්න යනකොටත් අපි දැනගෙන තියෙන්න ඕනේ මේ ඒකට අවශ්‍ය කරන ආයුධ කට්ටලය එහෙම නැත්නම් ඒ ටික දැනගෙන මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයා කියලා කියන්නේ හිසේ පටන් දෙපතුරු දක්වාම මේ නාම රූප දෙක එක්කාසුවක්. නාම රූප දෙක එක්කාසුවක් කියලා කිව්වට මේකේ එක නාමයකුත් මේ එක රූපයකුත් කියන දෙකේ එක්කාසුව නෙවෙයි. මේකේ තිබෙනවා නාම සමූහයයි රූප සමූහයක එක්කාසුවක්. ඒක වචනෙන් තිබුණාට නාම රූප කියලා තිබුණාට නාම ධර්ම සමූහයක රූප ධර්ම සමූහයක පොට්ටනියට බැඳපු මේ ගොඩක් තියෙනවා. දැන් මේ සත්වයා කියන මේ ගොඩවල් ඒ කියන්නේ ගොඩාක් එතකොට අපිට තියෙන ඝන සංඥාවනේ තියෙන්නේ. එතකොට ඝන සංඥාව හොඳටම මේක හිතටත් ඝන සංඥාව වැටලා මේ ඇඟටත් ඝන සංඥාව වැටලා තියෙන්නේ. මේක ලියනවා කියන එක මේක පුංචිට කරනවා කියන එක ලිපිපාසු එකක් නෙවෙයි. ඒක නිසා ඒකට තියෙනවා ක්‍රමයක්. ඒ ක්‍රමේ අපි දැනගෙන තියෙන්න ඕනේ. දැන් දැන් අපි හිතමු මෙහෙම ගියක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ ඒ ගෙදෙට්ට අවශ්‍ය දේවල් එහෙම නැත්නම් ඒ ගෙදර ගැලෙව්වන් පස්සේ අපිට ගෙදර හදලා තියෙන්නේ ගඩොල් වලින් කියමුකෝ මේ සිමෙන්ති බදාම දාලා ඉතින් ගඩොල් වලින් හදලා තියෙනවා. අපි හිතමු මෙහෙම දැන් ඒ ගේ අපි ගලවනවා වහලේ ඉඳලා ගලවනවා. දැන් ඔය ඔක්කොම එක්කාසු වෙච්ච තැන තමයි ගේ කියලා කියන්නේ. ගැලෙව්වන් පස්සේ මෙහෙම වෙනවා ඉස්සෙල්ලාම උළු ටික පැත්තකට තියන්න වෙනවා. උළු ටික ගලවලා ගත්තා උළු ටික පැත්තකින් තියන්න වෙනවා. ඊට පස්සේ වහලට දාලා තියෙන ලී දණු ටික පැත්තකින් තියන්න වෙනවා. අන්න බලන්න. ඉස්සර වෙලාම උළු. ඊට පස්සේ ලී දණු වහලට දාපුවා. අපි පිටි ගලවනවා. පිටි ගලවනකොට කපරාරුව ඉස්සෙල්ලා අයින් කරාන් පස්සේ එතන තියෙන්නේ මොකද්ද? වැලි සිමෙන්ති. ඒ ටිකක් පැත්තකින් තියනවා කියමුකෝ. ඊට පස්සේ ගඩොල් එනවා. ගඩොල් ටිකක් පැත්තකින් තියනවා කියමුකෝ. බවුන්ඩේෂන් එනවා. ඒ බවුන්ඩේෂන්ත් බලවන කෙනෙකුට බිමට දාලා තිබෙන්නා වූ ඔය මොන හරි පිංගම් ගඩොල් හරි තවත් සිමෙන්ති හරි දෙනවා. අයින් කරාන් පස්සේ මේ ගේ ගැලෙව්වාම ගේ තියෙන දේවල් ප්‍රධාන අංග හැටියට ගොඩවල් කරොත් එහෙම උළු ගොඩක් තියෙනවා ලී ගොඩක් තියෙනවා වැලි සිමෙන්ති ගොඩක් තිබෙනවා ගඩොල් ගොඩක් තිබෙනවා ඒ වගේම බිමට දාපු දේවල් ගල් ගොඩක් තිබෙනවා ඔන්න දැන් ඔක්කොම වෙනස් කරයින් පස්සේ මේ විදියට ගොඩවල් ටිකක් හැදෙනවා. දැන් මේ ගොඩවල් ආයේ එක්කාසු කරොත් ගයක් වෙනවා. එක්තරා ක්‍රමයකට එක්කාසු කරොත් ගයක් වෙනවා. මේක අයින් කරයින් පස්සේ අර විදියට ගොඩවල් හැදෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ සියුම් කැඩිල්ල මේ බෙදිල්ල මේ අභිධර්මය ගත්තයින් පස්සේ මේක මේ ප්‍රධාන වශයෙන් ගොඩවල් හතරකට හැදෙනවා. මොකද්ද ගොඩවල් හතර? සීත් ගොඩ, චෛතසික ගොඩ, රූප ගොඩ, නිර්වාණය. ගොඩවල් නැත්තේ නිර්වාණය විතරයි. එතකොට මේ දැන් ගොඩවල් තියෙන තැන කරච්චල්නේ. ගොඩවල් තියෙන තැන සද්දනේ. ගොඩවල් තියෙන තැන මේ හැදෙන්නේ ශක්තිනේ. දැන් මේ බලන්න සිත් ගොඩක් තිබෙනවා.
චෛතසික ගොඩක් තිබෙනවා, රූප ගොඩක් තිබෙනවා. මේ ටික සසර ක්‍රියාත්මක වෙන ධර්මතාව වෙනවා. නිවනේ රූප නැති නිසා, චෛතසික නැති නිසා, සිත් නැති නිසා ශාන්ත වෙනවා. ගොඩක් තිබුණොත් එතන කරදරයක්. අර පසේ බුදුරජාණන් වහන්සේ නමක් රජ කෙනෙක් පසේ බුදු වුණායි කියනවනේ. ඒ රජුරෝ ඒ පසේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් පසේ බුදු වෙනකොට පාක් එකේ ඉඳලා තියෙනවා මේ ඒ කාන්තාවක් නිකන් ඇඟට පවන් සලසලා ඉන්නකොට මේ ඒ කාන්තාවගේ එක අතක එක වලල්ලක් තිබිලා තියෙනවා. අනිත් අතේ තිබිලා තියෙනවා වලලු 8ක් 7ක් 8ක් තිබිලා තියෙනවා. අර රජතුමාට පැවන් ගහනකොට මේ අර වලලු වැඩියෙන් තියෙන අතෙන් පවන් ගහනකොට හරියට සද්දෙට සරසර ගාලා සද්දේ. හැබැයි අර මේ එක වලල්ලක් තියෙන අතෙන් එහෙම මොකුත් නැල්ල. ඉතින් ඒ රජතුමාට හිතෙනවා මේ වලලු ගොඩක් තියෙන තැන කොච්චර කරච්චාද, කොච්චර ශබ්දද, කොච්චර කලබගෑනිද, මේ තනි වලල්ලක් තියෙන තැන කොච්චර නිශ්ශබ්දද, ඒ වගේම කොච්චර කලබගෑනියක් නැති සාන්ත ගතියක් තියෙනවද කියලා අර කාන්තාවගේ අතේ වලලු තියෙන මට්ටම ගැන හිතුවලු. ඔය පසේ බුදුරජාණන් වහන්සේ කරපු වැඩේ අපේ මේ පුංචි නුවණින්, පුංචි දැනුමින් මේ චෛතසික ගොඩට, මෙහෙම නැත්තම් සිත් ගොඩටයි, ඒ වගේම චෛතසික ගොඩටයි, රූප ගොඩටයි දැම්මොත්, නිවනට දැම්මොත්, මෙතන තියෙන්නේ තෝකමනේ. සිත් ගොඩක් තියෙන තැන කරච්චල්නේ, චෛතසික ගොඩක් තියෙන තැන කරච්චල්නේ, රූප කරච්චල්නේ. එතකොට මේ ගොඩවල් ඔක්තුම් මේ ගොඩවල් තුන එකට එක්කම යුද්ධයක්නේ. ඔය යුද්ධෙනේ මේ ජීවිතේ තියෙන්නේ ඇස්සේ. මේකේ නැත්තේ නිවනනේ. එතකොට මේ පෙන්වූ සිත් නැති වී ගිය තැන, චෛතසික රූප නැති වී ගිය තැන ඉතුරු වෙන්නේ, මතු වෙන්නේ නිවනදී. ඒ එකයිනේ. ආන්න ඒක නිසා දැන් මෙන්න මේ අපිට නිවන ගැන විග්‍රහ කිරීම නෙවෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. නිවන ගැන විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒක පස්තරමු. ඒකේ සාන්ත ගතිය කොහොමද එන්නේ කියලා මේක सिद्ध කරනකොට දැනේවි. දැන් තියෙනවා මං ගිය පාර කිව්වා සිත් 89ක් තියෙනවායි කියලා. ඒ වගේම තමයි චෛතසික ධර්ම 52ක් තියෙනවායි කියලා කිව්වා. ඒ වගේම රූප ධර්ම 28ක් තියෙනවායි කියලා කිව්වා. දැන් අපි නිවන ඉගෙන ගන්නට ඉස්සර වෙලා දැනගන්න ඕනේ මේ සිත් 89 මේ චෛතසික ධර්ම 52 සහ මේ රූප ධර්ම ස්වභාව 28. මේවා තමයි මේ අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා එක එක සිත් 89ක්, චෛතසික 52ක්, රූප ධර්ම ස්වභාව 28ක්. එතකොට මේ වගේ ඉස්සර වෙලාම අපි තේරුම් ගන්න ඕනේ සිත් යන කුමක්දයි කියලා. සිත යන කුමක්දයි කියලා. දැන් මේ වචනවා චිත්ත කියලා පාලි භාෂාවේ. ඒ චිත්ත කියන වචනය මේ පාලි භාෂාවෙන් සිත කියලා කියන්නේ ආරම්මණය හිතන නිසා. චිත්තන්ති ආරම්මණං මේ ආරම්මණං චින්තේති චිත්තං. ඔනේ ඒක විග්‍රහයක්. එතකොට ආරම්මණයක් ඇතුණෙන් පස්සේ ආරම්මණය දැනගැනීමෙන් චින්තනය කරන නිසා මේ ඒකට කියනවා හිත කියලා. ඒකෙන් අදහසක් කරනවා ආරම්මණය දැනගන්න. ඒක අපි ගොඩාක්ම අපිට පුරුදු වචනේ තමයි විඥානය. එතකොට මේ හිතට නම් ගොඩාක් තියෙනවා. ඒ නම් අපි අවස්ථානුකූලව කියලා දෙනවා. හිතට නම් ගොඩක් තියෙනවා.
එතකොට මනෝ කියනවා, චිත්ත කියනවා, විඥාන කියනවා, විඥාන ස්කන්ධ කියනවා, මනෝ ධාතු කියනවා. ඔය ඔක්කොම තියෙන්නේ මේ හිතට. ඒකට හේතුව ඔය හිතට එහෙම නම් හැදෙන්න වැඩෙන්න නම් දෙන්න හේතුව මේ එකක් තියෙනවා. දැන් අපි හිතමු මේ හිතේ තියෙන එක එක වැඩ කෑලි. ඒ හිතේ තිබෙන එක එක ක්‍රියා ස්වරූප ආරම්මණය දැනගන්න නිසා, සංසාරේ බඳවන නිසා, ආරමුණ චින්තනය කරන නිසා, ඒ වගේම චෛතසික ධර්මයන්ගේ ප්‍රධානය, චෛතසික ධර්මයන්ට ප්‍රධාන ස්ථානයක් වෙන නිසා, ඒ වගේම මූල ස්වභාවයෙන් ඉන්න නිසා, ධාතු ස්වභාවයක් හිමි කරන නිසා, ওই විදිහට මෙන්න මේක තේරුම් ගන්න එක හොඳයි. මෙහෙම අපි හිතමු ඔන්න රණසිංහ කියලා මහත්තයෙක් කියන මිනිහෙක්. ඒ රණසිංහ මහත්තයා වැඩ කරන්නේ අපි හිතමු මේ කවුන්සලේ කියලා. කවුන්සලේ එහෙම නැත්නම් අපි හිතමු ස්පිතාලේ කියලා. එයා මේ ස්පිතාලේ වැඩ කරනවා. එතකොට එයා මේ විවාහකෙක්. ඒ විවාහක ළඟට එයාට ළමයි ඉන්නවා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේම එයා ඉන්න ගමක් තියෙනවා. අපි හිතුව රත්නපුරේ කියලා. දැන් මේ රත්නපුරේ ඉන්න මේ විවාහ වෙච්ච මේ දරුවෝ දෙන්නෙක් ඉන්න ස්පිතාලේ වැඩ කරන මේ රණසිංහ මහත්මයා ගැන හඳුන්වනකොට අපි හිතමු එයා කොළඹ ආවා කියලා. එතකොට කොළඹ ආවන් පස්සේ අපි කතා කරන මෙහෙම. එක වෙලාවට කියනවා කෙලින්ම කියලා රණසිංහ මහත්තයා කියලා. එතකොට ඒ රණසිංහ මහත්තයා මේ රත්නපුරේ ඉඳලා කොළඹට ආපු හින්දා අපි ඒකලට කියන මේ රත්නපුරේ ඉඳලා ආපු මහත්තයා රත්නපුරේ මහත්තයා. එතකොට එකක් කියන එයාගේ නම රණසිංහ මහත්තයා. අනිත් ඒ කියන නම කියන්නේ නැතුව මේ රත්නපුරේ ඉඳලා රත්නපුරේ මහත්තයා කියලා කියනවා. එතකොට අපි කියමු මේ එයාගේ පුතා ඇවිල්ලා මේ චන්දන කියලා. එතකොට ඒ චන්දනගේ තාත්තා හින්දා අපිට හඳුන්වන්න පුළුවන් මේ චන්දනගේ තාත්තා කියලා. මේ චන්දනගේ තාත්තා එතකොට රණසිංහ මහත්තයා, රත්නපුරේ මහත්තයා, චන්දනගේ තාත්තා. අපි හිතමු ආගේ බැඳලා ඉන්න එක්කෙනා අමරා කියලා. අමරගේ මහත්තයා කියලා කියනවා. එතකොට බලන්න මේ එක මිනිසයාට එක වෙලාවට අමරගේ මහත්තයා, එක වෙලාවට චන්ද්‍රලගේ තාත්තා, එක වෙලාවට රත්නපුරේ මහත්තයා, එක වෙලාවට රණසිංහ. අපේ හිත ගත්තමත් උන් ඔය වගේ. ඔය හිත ආරම්මණයේ අස්සේ යන හැටියට ආරම්මන විවිධ අරමුණු තියෙන නිසා, විවිධ අරමුණු වල ගිහිල්ලා හැලහැප්පෙන නිසා, ඒ හැලහැප්පෙනකොට එයා යන්නේ විවිධ මේ වෙනස් හිමිකම් ඇතුව, ශක්තිය ඇතුව නිසා ඒ තැනට එයාට නම දෙනවා. දැන් අපි හිතමු රණසිංහ මහත්තයා මේ දඹදිව යනවා කියලා. එතකොට වෙන්නේ යා වන්දනාකාරයෙක්නේ. එතකොට වන්දනාකාරී. එයා ඔෆිස් එකේ වැඩ කරන ස්පිතාලේ වැඩ කරනකොට ස්පිතාලේ වැඩ කරන එක්කෙනා. එයා බස් එකේ යනකොට මගියා. පාරේ යනකොට මේ පාරේ යන එක්කෙනා. එතකොට ඔය විදිහේ කරන ක්‍රියාවට අනුකූලව නම හම්බ වෙනවා. මේ හිත එකක් වුණාට, එක ස්වરૂපයක් තිබුණාට, ඒ හිතේ තිබෙනවා අමුතු වැඩසටහන්. එයා ඒ හිත කාම ධර්ම සම්බන්ධයෙන් වැඩ කරනකොට, ඒ හිත කාම ධර්මයන් එක්ක වැඩ කරනකොට ඒකට කියනවා කාමයන්ට ගිය හිත, කාමාවචර හිත. සමහර වෙලාවට මේ හිත වැඩ කරන මේ සියුම් රූප ධර්ම සම්බන්ධයෙන්. ඒ රූප ධර්ම සම්බන්ධයෙන් වැඩ කරන්න ගියන් පස්සේ යාට කියනවා රූප ධර්මයෙන් වැඩ කරන හිත, රූපාවචර හිත කියනවා.
සමහරලාට කාම ධර්මයන්ගෙත් හිතන්නේ නැතුව රූප ස්වභාවයන් ගැන හිතන්නේ නැතුව නිකාම අරූප දේවල් සම්බන්ධයෙන් වැඩ කරනවා. ඒ වෙලාවට කියනවා ඒවට අරූප අවචර හිත. කියන්නේ අරූපාවචරය කියලා අරූප ධර්මයන් අරූප ස්වභාවයන් ගැන හැසිරෙන හිත. ඒකනේ. එතකොට අපි හිතමු මේ නිවන් සම්බන්ධයෙන් වැඩ කරන හිත. ධර්මය අවබෝධ කරගෙන ආන්න ඒ වගේ අවස්ථා නිවන් සම්බන්ධයෙන් වැඩ කරන නිසා ඒ නිවන් සම්බන්ධයෙන් හිතන නිසා නිවන් සම්බන්ධයෙන් දැනගන්න හිත නිසා ඒ අවස්ථාවට කියනවා මේ මාර්ග ඵල හිත කියලා. එහෙම නැත්නම් ලෝකෝත්තර හිත කියලා කියනවා. ඔන්න ඔය වගේ මේ හිත අර මේ වැඩ කරන ග්‍රවුන්ඩ් එකේ හැටියට වැඩ කරන තැනේ හැටියට වැඩ කරන අරමුණේ හැටියට හැසිරෙන තැනේ හැටියට ඔය නම් වැටෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක නිසා තමයි ඔය හිත ග්‍රවුන්ඩ් එකේ හැටියට තමයි ඔය වෙනස්කම් හැදලා තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කාම ධර්මයන් සම්බන්ධයෙන් හිත වැඩ කරනවා නම් එතකොට ඒ කියන්නේ කාමාවචර හිත කියලානේ. එතකොට ඒවා තියෙන්න ඕනේ වෙන්නේ කාම ධර්ම තිබෙන තැනක. කාම ධර්ම තිබෙන තැනක තමයි තියෙන්න ඕනේ. අපිට සයිවර කඩේකට ගිහිල්ලා සයිවර කඩේකට ගියොත් එහෙම හම්බ වෙන්නේ තෝසේනේ. ඔය මසල වඩේ තෝසෙන් සයිවර කඩේ තියෙනවා කියන්නේ. එතකොට අපි හිතමු මේ ඒ කඩේ තියෙන ඒවා ගන්න බෑනේ වෙන තැනකට ගියන් පස්සේ යකඩ බඩු කඩේකට ගියන් පස්සේ සයිවර් කඩේ තියෙනවා නේ. එතන තියෙන ඒවා. කොණ්ඩේ කපන තැනකට ගියන් පස්සේ ඒව එතන නැහැ. ඔය දෙපොළම තියෙන ඒවා. ඒ තැන්වල තිබෙන්නේ වෙන වෙන දේවල්. ඒක නිසා කාම ධර්ම තිබෙන්නා වූ මණ්ඩියක කාම ධර්ම තිබෙන්නා වූ තැනක යම්කිසි හිත ටිකක් වැඩ කරනවා නම් ඒ හිත වැඩ කරන්නේ කාම ධර්මයන් සම්බන්ධයෙන් පමණයි. වෙන දේවල් සම්බන්ධයෙන් ඕක කරන්න බෑ. ඊළඟට ඒක නිසා කියනවා කාම ධර්ම කාම සිත් වැඩ කරන්නට මේ තිබිච්ච තියෙන තැනට තියෙනවා කාම ග්‍රවුන්ඩ් එක. ක්‍රිකට් ගහන්න අර තියෙනවනේ මේ ග්‍රවුන්ඩ් එකක් ඒ වගේ ඒ කාම ග්‍රවුන්ඩ් එක කියනවා කාම භූමිය කියලා. කාම භූමියේ ඔය හිත වැඩ කරනවා. ඒ වගේම තමයි රූප භූමියේ සියුම් රූප. මේ කියන්නේ මේ පටිවිආපෝ තේජෝ වායතරන්නේ සියුම් වූ රූප ස්වභාවයන් තිබෙන්නා වූ තැන ඒ රූප ඒකේ එතන කාම ධර්ම නැහැ. එතන තියෙන්නේ රූප ස්වභාවය සම්බන්ධයෙන් හිත වැඩ කරන නිසා රූප මේ රූපාවචරය කියලා කියනවා. ඔය දෙකම නැති තැන අරූපාවචරයි. ඔය විදිහට භූමිය සම්බන්ධයෙන්ොත් ඔය හිත වෙනස් වෙන නිසා අපිට තේරුම් ගන්න ඕන එහෙනම් කාම ධර්මයන්ගේ සම්බන්ධයෙන් වැඩ කරන හිත තියෙනවා. ඊළඟට රූප ධර්මයන් එක්ක වැඩ කරන හිත තියෙනවා. අරූප ධර්මයන් එක්ක වැඩ කරන හිත තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර නිවන් සම්බන්ධයෙන් වැඩ කරන හිත තියෙනවා කියලා. ඔය ප්‍රධාන වශයෙන් ඔය ටික අපි ඔය හිත 89 අපි කාණ්ඩ කරගන්න ඕනේ. ඒ කරන්නේ කොහොමද? මතක ඇති මං කිව්වා ඉස්සර වෙලා මේ අර ගෙයක් ගලවනවනේ. ගෙයක් ගලවනවා ඔලු ටික ගලවලා පැත්තකින් තියෙනවා. ඊළඟට වහලේ ලී ටික ගලවලා පැත්තකින් තියෙනවා. ඊළඟට මේ අර බිත්ති ගලවලා පැත්තකින් තියෙනවා. gadol වෙනම තියෙනවා. ගල් වෙනම තියෙනවා. ආන්න ඒ වගේ මේවා වෙනස් කරලා ගත්තයින් පස්සේ ඔය විදිහට හිත වෙන් කරලා දාගන්න. හිත වෙන් කරලා දාගන්න. හිත වෙන් කරායින් පස්සේ ඔය gadol ගලවන්නා වගේ ගල් ගලවන්නා වගේ අපි කාණ්ඩ කරගන්නවා. ඒ කාණ්ඩ කරගන්නේ තේරුම් ගන්නටයි. එහෙම ගත්තයින් පස්සේ හොඳට තේරුම් කරගන්න පුළුවන්, දැනගන්න පුළුවන්, ඒකේ තිබෙන්නා වූ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. තව එකක් මම කියලා දෙන්න කැමතියි. ඒ තමයි පාවිච්චි කරන වචනයක් අපි මේ ධර්ම ඉගෙන ගන්නකොට හේතු කියන වචනේ. හේතු වචනේ අහේතු වචනේ. ඒකත් හොඳට තේරුම් ගන්න.
හේතු කියලා වචනයක් තියෙනවා, අහේතු කියලා වචනයක් තියෙනවා. හේතු කියලා කියන්නේ අර වෙන තැන්වල කියන හේතු නෙවෙයි මෙතන. අර මං කියවනේ ටූල් සෙට් එක හඳුනා ගන්න ඕනේ කියලා. ටූල් සෙට් එක හඳුනා ගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. දැන් අපි හේතු කියලා කියන්නේ යම්කිසි දෙයකට කාරණයක් කියන එකයි. යම්කිසි දෙයකට හේතු වෙනවා, යම්කිසි දෙයකට කාරණයක් වෙනවා, යම්කිසි දෙයකට උපකාරයක් වෙන දෙයකට කියන හේතුව කියලා. හේතුව කියනවා හේතු වෙනවා කියලා කියනවා. හැබැයි ඒක ඒ විදිහට යම් තැන්වල පාවිච්චි කළත් අපි තවත් දැනගන්න ඕනේ මේ හේතුව කියන එක මිනිස්සුන්ට නම් තියලා තියෙනවා කියලා. මම දන්නේ කෙනෙක් කියනවා එයාගේ නම හේතුක ගුණවර්ධන. එතකොට හේතු ගුණවර්ධන දැන් බලන්න හේතු මේ තව තියෙනවා මේ පරණ නමක් තියෙනවා අපේ මම දන්නේ කෙනෙක් කිව්වා මේ හේතු සිය කියලා. ඒ සියගේ නම. ඔය හේතු කියන වචනය තැන් තැන් වල පාවිච්චි කරන ඔය විදිහට මේ ධර්මය සියුම් ධර්මය දැනගන්ට යනකොට මේ හේතු කියන වචනය අපි දැනගන්න ඕනේ මෙන්න මේ අර්ථයෙන්. ඒ තමයි හේතු කියලා කියන්නේ මේ හේතු කියලා කියනවා ඒ තමයි යම් කිසි තැනක රාග ලෝභය, ද්වේෂය, මෝහය. අලෝභය, අද්වේෂය, අමෝහය කියලා තියෙනවා නම් යම් කිසි තැනක මේ හයටම කියනවා හේතු කියලා. හේතු කියලා කියන්නේ මොකද්ද? ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. මේ හයට කියනවා හේතු කියලා. මේක හොඳට මතක තියාගන්න පැටලෙන්නේ නැහැ. මේ කතාවේදී හේතු කියන වචනේ පාවිච්චි කරන්නේ රාග දේශ මේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝස මෝහ කියන එකටයි කියලා. එතකොට දැන් ඔන්න හේතු. දැන් අපි කියනවා අහේතු කියලා වචනයක්. අහේතු කියලා කියන්නේ හේතු නැහැ කියන එකයි. හේතු නැහැ කියලා කියන්නේ මොකද්ද? ලෝභයක් නැති, ද්වේෂයක් නැති, මෝහයක් නැති. ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ. මේ හය දෙනාම නැති. මේ හයම වැඩ කරන්නේ නැති හිත් තියෙනවා. ආන්න එහෙම හිත් જાතියකට කියනවා හේතු නැති හිත් නිසා අහේතු කියලා. අහේතුක හිත් කියලා. අනිත් ඒවාට කියනවා හේතු තියෙන හිත් නිසා සහේතු කියලා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ මේ හේතු මම මේ පැහැදිලි කරන්නේ හේතු තියෙන ගතිය, හේතු නැති ගතිය විතරයි. හේතු කියලා කියන්නේ මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය හේතුයි කියලා කියන සහේතු කියලා කියන්නේ එහෙමනේ. අහේතුක කියලා අහේතු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ලෝභයක් නැති, ද්වේෂයක් නැති, මෝහයක් නැති, අලෝභයක් නැති, අද්වේෂයක් නැති, අමෝහයක් නැති. එහෙම જાති තියෙනවා. දැන් මේ 89ක් කියවනේ අපි එක ක්‍රමයකට තියෙන 89න් බලන්ට මේ 89න් අපි වෙන් කරනවා හිත 89න් හිත දෙකට කඩනවා මෙහෙම. හේතු තියෙන සිත් කොටාසයක්, හේතු නැති සිත් කොටාසයක් කියලා. හේතු නැති අර ලෝභ දේශ මොහ වැඩ කරන්නේ නැති සිත් හිත් තියෙනවා 18ක්. අනිත් ටික ඔක්කොම ඇවිල්ලා හේතු තියෙන හිත්. ওই විදිහට බෙදිල්ලක් තියෙනවා. දැන් මේක බෙදන්නේ මොකෙන්ද? අර සිත් 89න් අපි 18ක් අඩු කරාන් පස්සේ එන ගාණක් තියෙනවානේ. ඒකම හේතු තියෙනවා 71ක්, හේතු නැති ඒවා තියෙනවා 18ක්. ඔය විදිහට නිකන් සරලව ඔය මේ තේරුම් ගන්නකොට ඔය විදිහට මේ ඔය කාරණේ තේරුම් ගන්නකො. ඒ තමයි හේතු කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ අමෝහ අලෝභ අදෝස අමෝහ ඒක හරි. හිතවල තිබෙනවා ලෝභ දෝෂ මෝහ තියෙනවා
මේ අලෝභ දෝෂ අමෝහ සිත් තියෙන මේ කියන්නේ හේතු තියෙනවා. හේතු සහේතුක හිත් අහේතුක හිත් ඔය විදිහටයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ හිත වැඩ කරනවා තැන් වල. ඒ තමයි කාම ධර්ම තිබෙන තැන් වල වැඩ කරනවා. ඒවට කියනවා කාමාවචර කියලා. මගුල් ගෙදරක ගිය මිනිසයාට මේ මගුල් ගෙදරක ගිය මිනිසයාට ඒ මංගල සභාවේ ඉන්න එක්කෙනා මගුලට සහභාගී වෙච්ච එක්කෙනා හැටියට සලකන්නේ. මල ගෙදරකට ගියයින් පස්සේ මල ගෙදර එක්කෙනා හැටියට සලකන්නේ. ඒ වගේම දැන් මේ මගුල් ගෙදරට ගිය සභාව අමතනකොට කියන්නේ මේ මංගල සභාවෙන් අවසරයි. කොහොමනේ මිනිස්සු කතාව පටන් ගන්නෙ. මේ මරණ ගෙදරට ගියන් පස්සේ කියන්නේ මේ අවමංගල සභාවෙන් අවසරයි කියලා. ඒක නිසා තැනේ හැටියට මේක වෙනස්. දැන් මේ සහේතුක අහේතුක කිව්වා. ඒ වගේම තමයි අර කාමාවචර ස්වභාවයන් පිළිබඳව රූපාවචර ස්වභාවයන් පිළිබඳව අරූප ස්වභාවයන් පිළිබඳව සහ ලෝකෝත්තර ස්වභාවයන් පිළිබඳවත් කිව්වා. දැන් මේ ඔය විදිහට මේ හිත් ටික බෙදාගෙන යනවා. ඊළඟට මෙහෙම එකක් තියෙනවා මේ පින්වතුන් වැඩි ඔය ගණන් මේලාව වැඩි ඔය හිතර ගන්න එපා. ඔය ඉතින් තියෙන හින්දා මාත් ඔය කියනවා ඉතින් මෙහෙමයි කියලා. ඌව ගණන් මෙව නැතුව මේක වචන ටික විතරක් හසුරව ගන්න තේරුම් ගන්න. දැන් මේ සහේතුක ස්වභාව අහේතුක ස්වභාව අනිත් එක තමයි දැන් අපි ඉස්සර වෙලාම තේරුම් ගනිමු අපි මේ මෙහෙම වැඩක් කරමු. අපි හිතමු අපි කොහෙද ඉන්නේ කියලා. අපි තාම නිවන් අවබෝධ කරගෙන නැති හින්දා අපි හිතමු මෙහෙම. ලෝකෝත්තර සිත් නැහෙනේ. ඉතින් ලෝකෝත්තර සිත් නැති හින්දා ලෝකෝත්තර සිත් ටික අපි කල් දාමු. ඊළඟට අපි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක නෙවෙයි ඉන්නේ ඔය ආකාසානං ඡායතන සූත්‍රවල කියන්නේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා ওই ලෝකවලත් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒකින්ද අපි ඒ ගැන කතා කරන එකත් අපි පාසක දාමු. ඊළඟට මේ දැන් අපි බ්‍රහ්ම ලෝකයේ නෙවෙයි ඉන්නේ. ඉතින් ඔය මේ බ්‍රහ්ම පුරෝහිත මහා මේ බ්‍රහ්ම පාරසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ආවස්සර මේ සුබකින්න කොයි ලෝකවලත් නෙවෙයි ඉන්නේ. රූපාවචර ලෝකවල. ඒකින්ද ඒකත් අපි කතා කරන්නේ පාසට තියෙනවා. පාසට තියලා අපි දැන් බලමු අපි කොහෙද ඉන්නේ කියලා. බැලුවෙන් පස්සේ තේරෙනවා අපි ඉන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල ඇලෙන ලාටු ගොඩකගෙන ඉන්නේ. ඕකට කියනවා මොකද්ද? කාම ලෝකේ කියලා. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නේ කාම ලෝකයේනේ. කාම ලෝකයේ තිබෙනවා මේ සැප තිබෙන්නා වූ කාම ලෝක තිබෙනවා, දුක් තිබෙන්නා වූ කාම ලෝක තිබෙනවා. දිව්‍ය ලෝක 6ක්. දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, ඊළඟට අපාය 4යි. මේ ඔක්කොගේම මේ ටික ඔක්කොම වැඩ කරන්නේ කාම ධර්ම. ඒක නිසා මේ ඒරියා එකේ අපාය, නරකයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත, අසුර මේ සෙට් එකේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6 අපේ රූප ස්වභාවයන් අපේ ඇඟවල් වෙනස් වුණාට, අපේ ඇඟවල් සියුම් ඕලාරික වුණාට, උස මහත වෙනස් වුණාට අපි හිටගෙන යනවා, තිරිසන්නු නිකන් හරස් අතට යනවා, සත්වයේ උරගාගෙන යනවා. මේ ඔය වගේ ස්වභාවයන් ශරීර වලින් තිබුණාට, ඒ වගේම එක එක හැඩතල වෙනස් වුණාට මේ සත්‍යයන්ගේ හිත අස්සේ වැඩ කරන්නේ මේ කාම ලෝකේ ඒරියා එකට අවශ්‍ය කරන හිත් ටිකයි. ඒක නිසා අපි මේ තේරුම් ගන්න ඕනේ කාමවචර ලෝකේ, කාම ලෝකයේ තිබෙනා හිත්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ඒක දැනගන්න ඉපයි අපි ඉන්න තැනනේ. මේ කාමාවචර ලෝකයේ වැඩ කරන හිත් මෙහෙම තියෙනවා. අපි දැන් කල් දැම්ම ඉගෙන ගන්න මොනවද? ලෝකෝත්තර තැනට ගියේ නැති නිසා ලෝකෝත්තර සිත් කතා කරන්න පසර දැම්මා. අරූපාවචර ලෝකයක අපි ඉන්නේ නැති නිසා ඒක පසර දැම්මා. රූපාවචර ලෝක වලට ඉන්නේ නැති නිසා
අපි බ්‍රහ්මයෝ නොවන නිසා ඒවා පස්සට දැම්මා. අපි ඉන්න තැනට අදට පාවිච්චි වෙන අදට වැඩ කරන අපේ හිත් පිළිබඳව අපි ඉස්සෙල්ලා තේරුම් ගනිමු. එතකොට ඒකට ඒ මණ්ඩියේ වැඩ කරන සිත් සෙට් එකක් තියෙනවා. සිත් එකක් තියෙනවා. දැන් ඒකෙමුත් අපි හැම වෙලාවෙම ඉතින් මේ පින්දහම් කරන අයම නෙවෙයිනේ. ලෝකේ බැලුවන් පස්සේ ඔය ශ්‍රද්ධාව වඩ아가න යන පිරිසක් ඇරෙන්න ලෝකය ඔක්කොම ගත්තයන් පස්සේ මේ කාමාවචර ඔක්කොම පින්දහම් සිද්ධ කරන අය නෙවෙයිනේ. එතකොට වැඩියෙන්ම වැඩ කරන්නේ අකුසලනේ. ලෝභ තියෙන, ද්වේෂ තියෙන, මෝහ තියෙන සිත්නේ වැඩ කරන්නේ. ඒක නිසා අපි ඉස්සරලාම අපි දැනගනිමු වැඩියෙන්ම වැඩ කරන හිත් මොනවද? පුත්තජන සත්‍යය තුළ ඒ තමයි අකුසල් සිත්. අකුසල් සිත් තියෙනවා 12ක්. ඔන්න ඉස්සෙල්ලාම අපි නරක සිත් ඉගෙන ගන්න. අකුසල් සිත් තියෙනවා 12ක්. ඒ අකුසල් සිත් 12ක් වෙන්නේ මේ ඒ සිත් වල තියෙනවා මේ ඒවට හැකියාවක් නෑ. නිකන් ඒවා අකුසල් කියලා කියන්නේ මේ කියන්නේ හැකියා ශක්තිය. කුසල කියන වචනේ පාවිච්චි කරන්නේ දක්ෂකම, හැකියාව, පුළුවන්කාරකම. හැබැයි ඒ අකුසල් කියන ගණේලා වැඩ කරන හිත් වලට බෑ අපිට සැප දෙන්න. අපිට සනසන්න බෑ. ඒක නිසා ඒ හැකියාව ඒවට අයිති නැති නිසා, ලැබිලා නැති නිසා ඒවා අකුසල් වෙනවා. දැන් මේ අකුසල් සිත් 12න් තමයි අකුසල් සිත් 12ක් තියෙන. ඒ අකුසල් සිත් 12න් තමයි මහා නරකයන් නිස්පාදනය කරන්නේ. අපාය හදන්නේ, අපාය භූමිය පවත්වාගෙන යන්නේ, අපාය භූමිය නිර්මාණය කරන්නේ මේ අකුසල් සිත් 12යි. ඒ වගේම තිරිසන් ලෝකය ඔය নানা ප්‍රකාර අපි කියනවනේ මේ ඔය මුහුදේ ඉන්නවා මාළුවෝ, සත්වයෝ, ඊළඟට අලි, කොටි, වලස්සු, එතකොට සිංහයෝ, උරගයෝ, නාගයෝ, මේ මොනවාද? මේ කවුද මේ නිස්පාදනයේ අයිතිකාරය? ඒක අකුසල් සිත් 12 තිබෙන්නා වූ කෙරුවාව තමයි පේන්නේ අපිට. අකුසල් සිත් 12 කරපු දේ. අකුසල් සිත් 12 තිබෙන්නා වූ නිර්මාණය තියෙන්නේ. දැන් අපායක් නිර්මාණය කරන්නට මේ සිත් 12 ප්‍රධාන වෙනවා. ඊළඟට නරකය, තිරිසන් ලෝකය, പ്രേත, අසුර මේ තැන්. සහ මනුස්ස ලෝකයේ රණ්ඩු සරුවල් හදන්නට මේ ඒවට හේතු වෙනවා. දැන් බලන්න මේ උසාවි තියෙනවනේ. ඔය උසාවි තියෙන්නේ මේ අකුසල් සිත් 12 හින්දා. ඒ වගේම තමයි ඔය හිරගෙවල් තියෙනවනේ. ඔය හිරගෙවල් තියෙන්නේ මේ අකුසල් සිත් 12 හින්දා. මේ අකුසල් සිත් 12 තමයි හිරගෙවල් නිර්මාණය කරන්නේ. ඒ වගේම ඔය මේ උසාවි හදන්නේ, පොලිස්, අමුදා ඔය කොහොම හදන්නේ මේ සිත් 12. එතකොට ඇයි එහෙම කරන්න හේතුව? මේකෙ තිබෙනවා මේ සිත් 12 තියෙනවා මෙන්න මෙහෙම අර මං කියවන මේ සිත් 12ටම කියනවා සහේතුක ස්වභාව තියෙන සිත් කියලා. සහේතුක කියලා කියන්නේ මේ සිත් 12 වැඩ කරන්නේ මහා අන්තිම නරක එපා කරපු මේ ධර්ම ස්වභාව තුනක්. ඒ තමයි ලෝභය වැඩ කරනවා, ඊළඟට ද්වේෂය වැඩ කරනවා, අනිත් එක තමයි මෝහය වැඩ කරනවා. මේ අකුසල් සිත් 12 මූල, මේ අකුසල් සිත් 12 තිබෙන්නා වූ රූට් එක තමයි මේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ තුන් දෙනාම එක තැනක වැඩ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මම කිව්වා අකුසල් සිත් තියෙනවා 12ක්. ඒ අකුසල් සිත් 12 ඉන්න තුන් දෙනා තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ඒ ලෝභ, ද්වේෂ, මෝහයෙන් තියෙන හින්දා මේ සිත් 12ට කියනවා සහේතුක සිත් කියලා. ඒ සහේතුක සිත් කියලා කිව්වත් මේ තුන් දෙනාම එකට ඉන්නේ නැහැ. මේ තුන් දෙනාගෙන් ඉන්නේ එක වෙලාවකට දෙන්නයි හරි එක්කෙනයි හරි. දැන් බලමු මෙහෙම. ලෝභය තියෙන තැන මෝහය තියෙනවා.
හැබැයි ද්වේෂය නැහැ. ද්වේෂය තියෙන තැන මෝහය තියෙනවා. හැබැයි ලෝභය නැහැ. මෝහය තියෙන තැන ඔය ලෝභයයි ද්වේෂයයි දෙකම නැතුවම මෝහයට වැඩ කරන්න පුළුවන්. එතකොට බලන්න මේ කරුණු ටික කතා කරන්න යන්න හොඳ නැහැ චෛතසික ගැන. කතා කරන්න යන්න හොඳ නැහැ රූප ගැන. කතා කරන්න යන්න හොඳ නැහැ ලෝකෝත්තර ගැන. ඒ ඔහේ තිබිච්ච අය කවදා හරි අපිට හම්බ වෙවි. අපි මේ කරුණු ටික තේරුම් ගන්න යන්න. මේ සිත් 12. ඇයි මම මේ කතා කරන්නේ? කොහේ තියෙන මේ හැටියට කතා කරන්නේ? මේ නිතරම අපි මේ හැලහැප්පෙන සිත්නේ. මේ රණ්ඩුවක් දැන් ගෙදර මිනිස්සු බැනගන්නවානේ. ඒ බැනගන්නේ මේ 12යි. මේ 12 තියෙන්න ඕනේ. ඊළඟට ඔය තියෙන එක එක මේ හැලහැප්පිලි ඇති වෙනවනේ. අමනාපකම් ඇති වෙනවා මේ 12 ඉඳන්. ඒ වගේම උදේට සමහරලාට මේ තරහ වෙලා යනවනේ මේ 12 ඉඳන්. හැන්දෑවට ඇවිල්ලා තරහ වෙනවනේ මේ 12 ඉඳන්. පාරේ කෙනෙක් මේ අපි හිතමු අපි අප්‍රසන්න කෙනෙක් හම්බ වෙනවා. එතකොට මේ 12 ඉඳන්. මෙයා කතා කරන්නේ නැතුව යන්නේ මේ 12 ඉඳන්. ඒ වගේම හුනියම් කරන්නේ මේ 12 ඉඳන්. ඒ වගේම මිනිසුන්ට බැනවදින්නේ මේ 12 ඉඳන්. ගහන්න යන්නේ මේ 12 ඉඳන්. අවියාවද හදන්නේ මේ 12 ඉඳන්. ඒක නිසා මේ හිත් 12 හරිම අමාරුම හිත්. හොරකම් කරන්නේ මේ හිත් 12යි. පංචශීලයේ පංචශීල ඇත්ත වශයෙන්ම තියෙන්නේ ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර, මුසාවාද මේ ඔක්කොම තියෙන්නේ මේ 12නේ. දැන් බලන්න මේ 12 දෙනා හොඳටම අපි තේරුම් ගන්න ඕනේ මේ අකුසල් සිත් 12 ඇවිල්ලා අපේ හිත ඇතුළේ මේ අකුසල් සිත් 12 ක්‍රිකට් ගන්නවා වගේ. උදේ ඉඳලාම මේක ජම්පින් ඒ වගේම මේ අපේ හිත වලට මේ හරීම හුරු පුරුදු 12 දෙනා. හැබැයි මේ 12 දෙනා මේ විදිහට කිව්වට මේ 12 දෙනා මේ විදිහට කිව්වට අපි තව එකක් තේරුම් ගන්න ඕනේ මේ 12 දෙනාම එක වෙලාවක ඉන්නේ නැහැ කියලා. මේ 12 දෙනා එක වෙලාවකම අපේ හිතේ පහළ වෙන්නේ නැහැ. එක හිතක් විතරයි එක වෙලාවකට පහළ වෙන්නේ. එක හිත මේ 12 දෙනාගෙන් එකක්. මේ 12 දෙනාගෙන් එකක් පහළ වෙනකොට අනෙත් 11 දෙනාම නැහැ. සහ අපි නොකියන ඒවත් නැහැ. එතකොට මේ 12 දෙනාගේ එක එක මට්ටම් තියෙනවා. දැන් අපි බලමු ඒව මොනවාදයි කියලා. දැන් මේ 12 දෙනාගෙන් පළවෙනි 8 දෙනයි ඊට පස්සේ තව දෙන්න ඉන්නවා. පළවෙනි 8 දෙනාගේ පළවෙනි සිත් 8 තියෙන ස්වરૂපයි දෙවෙනි සිත් 2 තියෙන ස්වરૂපයි තුන්වෙනි සිත් 2 තියෙන ස්වરૂපයි ගත්තයන් පස්සේ වෙනස් මුල් තිබෙන සිත් වෙනස් හැඩහුරුකම් තිබෙන සිත් මේ මුල් සිත් 8 ඇවිල්ලා තියෙන්නේ මේ මුල් සිත් 8 තියෙන්නේ ලෝභයයි මෝහයයි දෙක. ඒක නිසා ඒකට කියනවා ලෝභය මුල් වෙලා ලෝභය මේ මුල් බහැලා තියෙන නිසා ලෝභය රූට් වෙලා තිබෙන නිසා ලෝභය මුල් බහැලා තිබෙන නිසා ලෝභය මේ බලවත් ඉන්න හින්දා මේ හිත් 8ට කියනවා ලෝභය මුල් වෙච්ච හිත් ලෝභ මූල හිත්. ලෝභය මුල් බැසගත්ත හිත් ලෝභ මූල හිත්. හොරකම් කරන්න එහෙම මේ ලෝභ මූල හිත් හරියට මේ උපකාර වෙනවා. දැන් අපි පොඩි කාලේ මේ ඔය සීනි බෝතලේ හකුරු කෑලි ඔය ගෙදර තියෙන දේවල් ඉතින් ඔය පොඩ ඉතින් ඔය ළමා කාලේ හොරෙන් කනවනේ මේ ලෝභ මූල හිත්වල හැටි. එහෙම තමයි. ඒක ද්වේෂ මූලයෙන් නෙමෙයි ඔය කරන්නේ. ලෝභ මූල හිත්වලින්. ඊළඟට දැන් හොරකම් කිරීම මේ ලෝභ මූල හිත්වලින්. ඒ විදිහට තමයි තියෙන්නේ. අනිත් සිත් දෙක ඇවිල්ලා ඒකේ තියෙන්නේ ද්වේෂයයි මෝහයයි. හැබැයි ද්වේෂය බලවත් නිසා තරහව බලවත් නිසා පටිඝය බලවත් නිසා ඒ හිත් දෙකට කියනවා තරහව බලවත් පටිඝය බලවත් ද්වේෂය බලවත් වෙච්ච ද්වේෂය මුල් වෙච්ච හිත ද්වේෂ මූල හිත. ඊළඟට අනිත්
හිත් දෙකේ ඔය මේ ඉන්නේ හුදෙක් තනි කරම මෝහයම තමයි තියෙන්නේ. ඒකේ මෝහය හරිම බලවත්. අර ඉස්සෙල්ලා දැන් හොඳට තේරුම් ගන්න මේ ලෝභ මූල හිතේ තියෙන්නේ ඒ හිත අටේ තියෙන හේතු දෙකයි. බලවත් එක ලෝභය, ඒ වගේම තමයි මෝහය ඉන්නවා. ඒ නිසා හේතු දෙකක් තියෙන හිත මේ තියෙන්නේ. හේතු දෙක මොකද්ද? ලෝභය එක හේතුවක්, මෝහය එක හේතුවක්. ඒක නිසා මේ ලෝභ මූල හිත අටම ද්වි හේතුක හිත. ඊළඟට තියෙනවා තරහවයි මෝහයයි. ඒ වගේ හිත දෙකක් තියෙනවා. ඒ හිත දෙකට කියනවා ඒත් ද්වි හේතුක සිත්. ඒ මොකද්ද ඒ කියන්නේ ද්වේෂය කියන්නේ එක හේතුවක්, මෝහය කියන්නේ එතන හේතුවක්. ඒ වගේ හිත දෙකක් තියෙනවා. අර අනිත් අවසානයේට කියපු ඒ මෝහ පමණක් තිබෙන හිතට කියනවා මෝහ මූලිකයි. ඒක කැවිලා ඒක හේතුකයි. දැන් බලන්න ද්වි හේතුක හිත අටක් තිබෙනවා ලෝභය මුල්ලලා, තව ද්වි හේතුක සිත් දෙකක් තියෙනවා ද්වේෂය මුල්ලලා. එතකොට ද්වි හේතුක සිත් තියෙනවා, ඒක හේතුක සිත් තියෙනවා. මේ කතා කරන්නේ කොහෙද? මේ කතා කරන්නේ අපි හිතේ නිතර වැඩ කරන, නිතර හැසිරෙන, නිතර ගැවසෙන මේ හිත අටක් පිළිබඳව. හොරකම් කරන හිත අටක් පිළිබඳව. සතුන් මරණ හිත අටක් පිළිබඳව. රණ්ඩු සරුවල් හදන හිත අටක් පිළිබඳව. මේ හිත ටිකක් පිළිබඳව. අටක් නෙමෙයි හිත ටිකක් පිළිබඳව. ඒ වගේම මේ නඩුහබ කියා ගන්න අපාය හදන හිත අටක් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය නසන්ත ඒ වගේම නොයේ දුක්ඛම් කටළු හදන මේ අපායවල් නිරිසත්තු නිරිලෝක කල්ප කෝටි ගණන් දුක් විඳින තැන් බිහි කරන මූල තමයි මේ සිත් 12. එහෙම එකක් තියෙනවා. මම කැමති මේ පින්වතුන්ට මෙතනින් පොඩි බ්‍රේක් එකක් අරගෙන මම මේ කියාපු ටික තේරුණාද? ඊට ඉස්සරහට යන්න ඉස්සර වෙලා මම හරියම කැමති මේ කියපු ටික තේරුණාද? අද මම මොනවද කිව්වේ? ඒ වගේම ඒකේ මොනවද ප්‍රශ්න තියෙන්නේ? ආනේ ටික මම දැනගන්න කැමති. ඒ නිසා මේ වෙලාවේදී මම පොඩි අවස්ථාවක් මේ පින්වතුන්ට සලසා දෙනවා ඒ ටික පිළිබඳව අහන්න. තේරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපිට ඒක තියෙන පුළුවන් මම විශේෂයෙන් නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. කරුණාකර එකතු වෙලා අදහස් දක්වන්න අද දවසේ ස්වාමීන් වහන්සේ අපි හමුවේ සිදු කරුණු වලින් කොයි ආකාරයකද ඒ සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන් නම් ඒ කරුණාකර ප්‍රකාශ කරන්න. තේරුවන් සරණයි. කාට හරි මේ පිළිබඳව වැඩි දුර අහන්න නැතුව මම අද කියපු ටික පිළිබඳව විතරක් අහන්න. අපි ගොඩාක් තිබුණාට මේ දැන් අපි බත් බෙදාගෙන කනකොට බත් පිඟානේ කොච්චර තිබුණත් මේ ගොඩක් බත් තිබුණත් කොච්චර තිබුණත් අපි එක පිටයිනේ කන්නේ. ඒ වගේ මේ එක වෙලාවකට එක බත් පිටයි. ඒ වගේ අපි මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ ඒක කොටසක්. ඒ කොටසක් අරගෙන එක බත් පිටක් අරගෙන හොඳට හපලා කිල්ලාට පස්සේ දෙවෙනි බත් පිට. එතකොට තමයි අපිට ගොඩක් කන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි අපේ ඇඟත් හැදෙන්නේ. එතකොට තමයි අපි වැඩෙන්නේ. ඒකෙන්ද මේක ඉස්සර වෙලා මේ ටික ඉගෙන ගත්තාම අපිට ඉස්සරහට පුළුවන් තව ටිකක් ගන්න. ඔය අහන්නක බලන්න එහෙනම් මේ පින්වතුන් මොන හරි තියෙනවනම් කරනයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ අපිට මේ වගේ මේ ඉතා හොඳ ධර්ම දේශනාවක් දහම් පාඩමක් ලබා දීම ගැන පළමුවෙන්ම වහන්සේට ඉතාම කෘතඥ වෙනවා. මේ පිළිවෙලකට අනුපිළිවෙලකට පැහැදිලිව අභිධර්මයේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් වුණා මේ ලෝභ ද්වේෂ මෝහ ඒ හේතු වලින් මෝහය පමණක් වැඩ කරන සිත් තියෙනවා කියලා. අන්න ඒකට පොඩි උදාහරණයක් දීලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෝහයද කියලාත් පොඩ්ඩක්
එතන ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. බොහොම හොඳයි. මේ මෝහය පිළිබඳව කියන සිත් දෙක මම කියනවා ඉස්සරහ අවස්ථාවකදී. අනිත් එක තමයි ඒක මේ වෙලාවට කියන්නට ඇත්ත වශයෙන්ම ඉක්මන් වැඩි. නමුත් එක උදාහරණයක් විතර මම පොඩි කාලයක් තේරුම් ගැනීමට දෙන්නම්. දැන් අපි හිතමු මේ අපිට යම්කිසි දෙයක් තේරුම් ගන්නට බැරුව තියෙනවා. දැන් මොකක් හරි දෙයක් අපේ හිතට යම්කිසි දෙයක් තේරුම් ගන්නට බැරුව තියෙනකොට ඔහොම තියෙනවනේ අවස්ථාවක්. එහෙම තියෙනකොට ඒ වෙලාවේ අපේ හිතේ ලෝභය වැඩ කරන්නේ නැහැ. අපේ හිත වික්ෂිප්ත වෙලා තියෙන්නේ. හැබැයි අපේ හිතේ තරහ වැඩ කරන්නේ නැහැ. අපේ හිත වික්ෂිප්ත වෙලා තියෙන්නේ. කියන්නේ යම්කිසි කාරණයකට මේ උද්දච්චය වැඩි. උද්දච්චය හොඳට කියන්නේ හිත බම්ප් වෙනවා වැඩි. හිත මෙහෙට දුවනවා වැඩි. ඒ දුවන්නේ තරහයමුත් නෙවෙයි. ලෝභයමුත් නෙවෙයි. ඔන්න ඔය උද්දච්චයේ තිබෙනා වූ එක හිතක් තමයි මේ ඔය මෝහයේ තියෙන හිතක්. තවත් එකක් තියෙනවා හිතක් සැකේ තියෙන එක. හැබැයි අර මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ඇවිල්ලා මෝහය නෙවෙයි. මෝහයෙන් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිය හැදෙන්නේ. ඒකත් මම හිතනවා කල් වැඩි කියලා මේක කියන්න. ඒක අපි චෛතසික කාණ්ඩේ යනකොට තමයි ඔය මේ මිත්‍යා දෘෂ්ටිය ගැන කියන්න තියෙන්නේ. මම කියන්නම් එකක් මේ දැන් මේ හොඳට මේ කොහොමද කියන්නේ හොඳට මිනිස්සු හොඳට ඉගෙනගෙන කියාගෙන මේ ඉන්නවනේ. ඒ හොඳට ඉගෙනගෙන කියාගෙන හොඳට ඉන්නා මිනිස්සු. එයාට කියනවා ප්‍රඥාවන්තයා, ඥානවන්තයා, හොඳ වැදගත් මිනිස්සු කියලා ඉතින් කියනවා. එතකොට මේ ඔය ප්‍රඥාවේ විදියට ප්‍රඥාව කියන එක තියෙනකොට මේ ඔය ලෝභ මෝහ ඒවා නැහැ. ද්වේෂ නැහැ, මෝහ නැහැ. හැබැයි මේ ප්‍රඥාව වගේ ප්‍රඥාවට අයිති කෝට් එකයි කලිසමයි ටයි එකයි දාගෙන ප්‍රඥාව වගේ යන දෙයක් තියෙනවා. ඒකට කියනවා මේ දෘෂ්ටිය කියලා. ආන්නේ ඒක තමයි මිත්‍යා දෘෂ්ටි හදන්නේ. ඒ දෘෂ්ටියට උදව් කරන එක්කෙනෙක් මේ මොහය. හැබැයි ඒක මේ කල් වැඩි. මම නිකන් ඒකට උත්තරයක් විතරයි දුන්නේ. මම පස්සේ දාක ඒක හොඳට කියලා දෙන්නම්. තෙරුවන් සරණයි. තව මොනවද තියෙන්නේ? තෙරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් වහන්සේ සඳහන් කළා මේ අකුසල් සිත් මේ සහේතුක සිත් වලින් මේ තිස්සන් ලෝකය ඊළඟට මේ නිරේ ඒ වගේ නිර්මාණය කරනවා කියලා. එහෙමනම් සාමාන්‍යයෙන් මේ තිස්සන් ලෝකේ තිස්සන් ලෝකේ ඉන්න සත්තුන් තුළ ඇතුළේ විතරම මේ අහේතුක සිද්ද එහෙමනම් ඒ තිස්සන් ලෝකෙන් කවදාවත් ගැලවීමක් නෑ නේද කියලා මට හිතුණා. ඒක එහෙම හිතන එක හරිද සාමාන්‍යයෙන්? තෙරුවන් සරණයි. එහෙම මේ තිරිසන් ලෝක නිර්මාණය වෙන්නේ තිරිසන් ලෝක සකස් වෙන්නේ මේ හේතු වලින්. ඒක නිසා මේ මාතෘ ස්වභාවයේ ඉන්නා වූ දේවල් තමයි මේවා සහේතුක සිත්. හැබැයි ඒව මෙහෙම තියෙනවා බෝම්බයක් උනත් හැදුවාම ඒක තියනවලු මේ එක්තරා කාලයක් තියනවලු ඊට පස්සේ ඒක එක්ක පුපුරලා යනවලු නැත්තම් පුපුරන්න බැරුව නිකම්ම ඉඳලා යනවලු. එහෙම එකක් මම අහලා තියෙනවා. මේ හිත් 12ත් ඇවිල්ලා බෝම්බ වගේ. මේවා ඇවිල්ලා යම්කිසි තැනක මේවා ක්‍රියාත්මක වෙන තැන් තමයි තියෙන්නේ ඔය අපාය වගේ දේවල්. ඒව ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ස්ථීර තැන් නෙවෙයි. මේවා අකුසල් සිත් වලින්
ඒවා තැන්ව හැදුනයින් පස්සේ ඒවා ඒ සදාකාලික ස්ථානෙ හැටියට තියෙන්නේ නැහැ. සදාකාලික ස්ථාන නෙවෙයි ඒවා తాවකාලිකයි. හැබැයි කල් වැඩි. කියන්නේ తాවකාලිකයි කියලා කියනකොට සාමාන්‍ය දවස් දෙකක් නෙවෙයි. ඔය කල්ප ගණන් පැසවන තැන් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා සදාකාලික නෑ. හැබැයි මේවට මේ අකුසල් 12 අකුසල් සිත් වලින් නිර්මාණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්න බලන්න. දැන් මහත්තයා බෝලයක් අරගෙන විසික් කරනවා. තවත් එක්කෙනෙක් ඒ බෝලෙම අරගෙන විසික් කරනවා. එතකොට මහත්තයාට ඒ බෝලේ අතට අරගෙන විසික් කරන්න පුළුවන් නම් අපි හිතමු මීටර් 20ක් විතර කියලා. තවත් එක්කෙනෙකුට විසික් කරන්න පුළුවන් මීටර් 50ක් වගේ. තව එක්කෙනෙකුට මීටර් 10ක් වගේ. ඒ වගේ දැන් මේ වගේ දෙන ශක්ති තියෙනවනේ. මේකේ නිර්මාණය කරන මේ ශක්ති තියෙනවනේ. ඒ ශක්තිය මේ යන්යන් තැන් වලට යන්න පුළුවන්කම තියෙන්නේ තමන්ව විසික් කරන්නේ එක විදිහකටයි. ඒකේ වෙනසක් මම කියලා දෙනවා. ඒකේ වෙනස කියලා දෙන්නේ මේ ඉස්සරහා හිතක් අරගෙන. එතකොට දැන් අපි හිතුව මේ මිනිස්සෙකුට මිනිස්සු 10 දෙනෙක් ගහනවා. හැබැයි පාරවල් ගහන්නේ වෙන වෙනම 10 වතාවක්. එතකොට එක මිනිස්සෙක් ගහනවා ඉතාමත්ම සැරට. පාරක් ගහනවා. තව මිනිස්සෙක් ගහනවා හැබැයි ඒකට කිට්ටුවෙන් යනවා එච්චරම නැහැ. සමහර ලාට ඒ ගහනවා ඒ මිනිස්සයාට නිකන් දැනෙන්නේ නැහැ. ඔන්න ඔහොම තියෙනවා. මිනිස්සයා 10 දෙනෙක් ගැහුවයි කියලා කිව්වට ඒ 10 දෙනාගෙන් වදින පහරවල් ඒ මිනිස්සයාට වදින්නේ එක එක සැර ගන්නටයි. ඒක නිසා ඒ අකුසල් සිත්වල තිබෙනවා විවිධ හැඩතල. ඒක මම විස්තර කරන්නම් මේ මහත්යාලේ ඊට පස්සේ මේ පොදු කොටාම ඇයි එහෙම වෙන්නේ කියලා. ඔය අකුසල් සිත් 12 තිබුණාට ඔය 12 දෙනාම එක ලෙවල් එකේ ඉන්නේ. ඒ ලෙවල් එක වෙනස්. ඒ ලෙවල් සරගති වෙනස් හින්දා තමයි ඔය එක 12ක් වෙලා තියෙන්නේ. නැත්තම් ඔකට කියන්න දෙන්නේ එක කුසල් සිත් අකුසල් සිතයි කියලා. අකුසල් සිත් එකක් නෙමෙයි 12ක් වෙන්නේ සරගතිය නැති නිසා. දැන් උණු වතුර උණු කරනකොට මේ තියෙනවනේ උණු වතුර උණු කරනකොට මේ බොයිල් වුණාන් පස්සේ බොන්න බෑ. ටිකක් වෙලා තියවන් පස්සේ පොඩ්ඩක් අර දුම අඩු වෙන පොඩ්ඩක් පුළුවන් බොන්න. කට ගාවට ගන්න පුළුවන්. නමුත් කටටම වක් කරගන්න බෑ. ටිකක් නිවෙනන් පස්සේ ඒකේ අවස්ථා තියෙනවනේ. හැබැයි ඔය හැමතැනම තියෙන උණු වතුර තමයි. බොන්න පුළුවන් ඒවා, උතුරන ඒවා, ඊළඟට බොන්න බැරි ඒවා ඔය විදිහට තියෙනවා. හොඳයි. ඔකටත් මම කියන්නම්. තවත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න බලන්න. දැන් දෙකක් ආවා. සර්ණයි ස්වාමීනාංශ. ස්වාමීනාංශ අභිධර්ම සම්බන්ධයෙන් ඊතරම් දැනුමක් නැති කෙනෙක් මම. සූත්‍ර අනුසාරයෙන් දේවල් තීරුම් අරගෙන උත්සාහ කරන ස්වාමීනාංශ දැන් මෙතන මේ කාමාවචර සිත් රූපාවචර සිත් කියනකොට දැන් සිතේ වැඩිම පෙන්නන අනුපිළිවෙලක් වගේ තේරුම් ගත්තේ. එතකොට කාමාවචර සිත් වලින් ඉහළට වැඩෙන සිත ඒ කියන්නේ පංච නීවරණ වලින් අයින් වෙනකොට නේද ස්වාමීනාංශ මේ රූපාවචර සිත් ඇති වෙන්නේ. ඒක එක ප්‍රශ්නයක්. ඒ සිත් වලට රූපාවචර සිත් කියලා කියන්නේ ඇයි කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීනාංශ. තේරුවන් සරණයි. මේ එක කාලයකට උත්තර දෙනවා අනිත් එකට මම උත්තර දෙන්නේ. ඒ තමයි එකක් තමයි රූපාවචර සිත් හැදෙන්නේ. රූපාවචර සිත් හැදෙන්නේ පංච නීවරණ කියන්නේ කාමාවචර සිත්
නැවතුනාමයි. නීවරණ සිත් නැති වුණාමයි. ඒක හරියට හරි. හැබැයි අනිත් එකට උත්තර දෙන්නේ මම. හැබැයි මේ අපේ මේ මහත්මිය ඒක ලියා තියාගන්න ඒකට උත්තර දෙන්න කල් වැඩි. තාම මේ හරිය කල් වැඩි. ඕක මම ඉස්සරහදී කියනකොට තේරෙයි. තේරුම් ගන්න. ඔව් තවත් කියන්නක බලන්න. මේ මගේ හිතට ඇත්ත වශයෙන්ම මේ පින්වුතුන්ට මේක තේරෙනවද කියලා තහවුරු වුණොත් තමයි මම මේ ඒ තහවුරු වීම තමයි මට මේක කියලා දෙන්න පුළුවන් එකම විදිය. මේ අද මම ඔය ගොඩාක් ගන්නෙත් නැහැ. මමට එක කාරණයි මේ කාරණා දෙකයි තුනයි කියන්න අවශ්‍ය වෙන්නේ. එහෙම තේරුම් ගත්තොත් තමයි ඉස්සරහට යන ගොඩාක් ඔය තිබුණාටම පොත් තිබුණාටම කරුණු තිබුණාටම ගණන් තිබුණාටම ඕක කරන්න බෑ. ඒක එහෙම උනායින් පස්සේ මේක හිතට ප්‍රත්‍ය වෙන්නේ නැහැ සහ යන්නේ මේ ඒක නිසා මේ තව එකක් මට කියන්න තියෙනවා. ඒක කියන්න ඉස්සෙල්ලා තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හැබැයි ඒ ප්‍රශ්නවල අනාගතයට තියෙන කරුණු සම්බන්ධයෙන් දැන් අහනේවාට මේ මම උත්තර දෙන්නේ හේතුව මේක පටලැවෙනවා. ඒක නිසායි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොමත්ම පිං. මෙච්චර වෙලා ඇත්තටම ස්වාමීන් වහන්සේ කරපු පැහැදිලි කිරීම මට ඉතාමත්ම හොඳින් පැහැදිලි වුණා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ස්වාමීන් වහන්සේ මේ විදිහටම දිගටම කරගෙන ගියොත් ගොඩාක් පැහැදිලි වේවි ස්වාමීන් වහන්සේ. මොකද ඉදිරියේ තියෙන කරුණු දැන් පැහැදිලි කරන්න කියොත් අර දැනට තියෙන පැහැදිලිතාවය නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඒක නිසා දැනට බොහොමත්ම පැහැදිලි මේ තාක් දුරට කරපු ටික බොහොමත්ම පැහැදිලි. ඒ දේ තමයි මට කියන්න තියෙන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. ඒක බොහොම පිං. එහෙනම් බොහොම පිං. දැන් මගේ වගකීමක් තියෙනවා සහ මම මේ පින්වත්තුන්ගේ හිත් ටික රකින්නත් එපායි. ඊළඟට මේ උද්‍යෝගය රකින්නත් ඕනේ, හිත රකින්නත් ඕනේ, අවබෝධය ලබා දෙන්නත් ඕනේ. ඔන්න ඕක නිසා තමයි මම ඉස්සර උනත් ඔය පන්ති එකදී අහනකොට මේ කාරණේ කියනකොට කවදාකවත් මම ඒ සමහර ඒවාට ඒ වෙලාවට තියෙන එකක් උත්තර දීලා තියෙනවා. අනිත් හැබැයි මේ සමහර අය මට කියලා තියෙනවා ඒක උත්තර දුන්නේ නැතුවට පස්සේදී ඒක මං උත්තර දෙන්න උනේ නැහැ. ඒක නිකන් ඉබේම තේරුණායි කියලා. එහෙම වෙනවා. ඒක හැබැයි මේ අකරුණාවෙන් නෙමෙයි මම මේක කරන්නේ, බොහොම කරුණාවෙන් තමයි ඒකට උත්තර නොදීන්නේ. හොඳයි. එහෙනම් ප්‍රශ්න නැත්තම් අපි ඉස්සරහට යන්න පුළුවන්. තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න. දැන් මෙතෙන්දී ලෝභ මූලිකව සිත් 8ක් ඇති වෙනවා, ද්වේෂ මූලිකව සිත් 2ක් ඇති වෙනවා. මේ දෙකටම මෝහයත් පසුබිම් වෙනවා. ඊළඟ මෝහ මූල සිත් 2ක් ඇති වෙන බව අපි සාකච්ඡා කරා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය කියන්නේ මිනිස්සෙක් ගත්තාම දැන් මේකේ විදිහට වැඩිපුරම ඇති වෙන්නේ ලෝභ මූල සිත් තමයි. ඒ ලෝභය ක්‍රියාත්මක කරලා සිත් 8ක්ම ඇති වෙනවා. නමුත් අපි අහලා තියෙනවා ලෝභ චරිත, ද්වේෂ චරිත කියලා. එතකොට එහෙම ගන්නකොට මේ ඒ අයට වැඩිපුර ඇති වෙන සිත් අනුවද එහෙම බෙදලා තියෙන ස්වාමීන් වහන්සේ? එහෙම තමයි. වැඩියෙන්ම ලෝභ චරිත කියලා ලෝභ ලෝභ සහගත අරමුණු වල වැඩියෙන්ම හැසිරෙන. අපි හිතමු ඒකෙන් කියන්නේ නැහැ ඒ චරිත සම්බන්ධයෙන් මේ අනිත් එයාට තරහ යන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එයාට මෝහය ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. මේ ඒ ලෝභ චරිතය කියලා කියන්නේ මහත්තයා අපි හිතමු දවසකට සිත් 1000ක් ඇති උනායි කියලා. අපිට දවසකට උදාහරණයක් ඇටියට සිත් කෝටි ගණන් පහළ වෙනවා. දවසකට සිත් 1000ක් ඇති වෙනවා නම් ඒ 1000න් 750ක් 800ක් විතර ඇති වෙන්නේ ලෝභ මූලයේ. ඒ වගේම තවත් 100ක් 150ක් විතර හැදෙනවා ද්වේෂ, අනිත් එක මෝහ. අන්න ඒ වගේ අඩු ප්‍රමාණයක් හැදෙනවා. මේක උදාහරණයක්. ඔහොම නෙවෙයි සිත් හැදෙන්නේ. මම මේක උදාහරණයක් කියන්නේ. වැඩිපුර ඒ දවසට හැදෙන්නා වූ සිත් 1000ක ලෝඩ් එකෙන් වැඩිපුර වැඩ කරන්නේ මොනවද? 750ක් 800ක් විතර වැඩ කරන්නේ ලෝභ මූලිකයි. අනිත් ඒවා අඩු වැඩියෙන් වැඩ කරනවා. ඒක නිසා වැඩි ලෝඩ් එකක් යන හින්දා තමයි කියන්නේ
මේ ලෝභ චරිතයක්. එහෙම නැත්නම් මේ ඔය ලෝභ චරිතයක් කියලා කියන්නේ ඒකයි. ඒ විදිහටයි. හොඳයි. තව මේ මොනවද තියෙනවද? ඒකෙන් සර්ණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ මට හිතුණා දැන් අහපු ප්‍රශ්නේ උඩ මේ මහත්මයා අහපු ප්‍රශ්නේ උඩ ඇයි අපිට වැඩිපුරම ලෝභසිත ඇති වෙන්නේ කියලා හිතන. ලෝභසිත ඇති වෙන්නට හේතුවක් තියෙනවා. ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔව් ඒකටත් ලෝභසිත ඇති වෙන්න හේතුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ලෝභ දේවල් වලටම ඒ හිත වැඩිපුර අවස්ථාව දීපු නිසායි. දැන් බලන්න මෙහෙම දැන් අපි මේ අඩි තනකොළ ගොල්ලක යනවා. වැඩියෙන් ඒ තනකොළ ගොල්ල ගියයින් පස්සේ මොකද වෙන්නේ? පාරක් හැදෙනවා. ඊට පස්සේ ඒක අඩි පාරක් වෙනවා. ඊට පස්සේ ඉතා ඉක්මනින් ඒකට යන්න පුළුවන් කරනවා. හැබැයි මේකටත් මේ කල් වැඩි මේක විස්තර කරන්න. මට මේක නෙමෙයි විස්තර කරන්න ඕනකම තියෙන්නේ. මම ওই සරල උදාහරණයක් කිව්වේ මේ උදාහරණයක් කීමක් කිව්වේ මේ ලෝභ මූලික හිත ඇති වෙන්නා වූ හේතු තියෙනවා. ඒවත් කියනවා මේ මට මේ අද කියන ටිකෙන් ওই ටික නෙමෙයි කියන්න ඕනකම තියෙන්නේ. තවත් තියෙනවා. දැන් මේ එකක් තමයි අපේ මේ මහත්මයලා නෝන්ලා මේ පින්වතුන් මේ ඉස්සර වෙලා ඔය යන්යන් දේශනාවල් අහලා තියෙනවා, පොතපත කියවලා තිබෙනවා, සාකච්ඡා කරලා තියෙන. ඒ වගේම ඒ දැනුම් එක්ක එන කැලේ තමයි ඔය තියෙන්නේ. ඒක දැන් අපි පොතක් කියවලා තියෙනවා නම් බණක් අහලා තියෙනවා නම් මේ ගැන ඒකට සම්බන්ධ වෙච්ච කැලි ඉබේම අපි හැම එක්කිනාටම ස්වභාවයක් තියෙනවා. ඒක ටක් ගාලා ඉස්සරහට පනිනවා. ඒ පනින ස්වභාවයන් තමයි ඔය ප්‍රශ්න ASCII තියෙන්නේ. හැබැයි ඒකෙදී අපි පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට ඔය මේ අපි බත් කනකොට ඔය පොලොස් එහෙම කෑලි බෙදෙනවනේ. ඔය පොලොස් එහෙම අල ඔය එතකොට ඔය කෑලිව තියෙන්නේ. මාළු මස් කනවා නම් ඒවා ඒ කෑලි ලොකු කෑලි තියෙන්නේ. ඔය බත් එකේ මෙහි පැත්තෙන් අනාගෙන යනකොට උඩ තියෙනවා තමන්ගේ පැත්තට තෙල්ලෙනවා. එහෙම එකක් තියෙන පොලොස් කෑලි වැටෙනවා, අල කෑලි වැටෙනවා. එතකොට මොකද කරන්නේ? ඒක වැටිච්ච ඉන්න කනවද? නෑනේ. අපි ඊට පස්සේ අරගෙන ආයෙත් සයිඩ් එකකින් තියාගෙන පස්සේ ගන්න. ඒකේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක කන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම තමයි ළඟට තියෙනවා මේ අපි හිතමු මේ කිරි පැණි තියෙනවා, කේක් ආදී දේවල් තිබෙනවා. ඊට පස්සේ මේ ඔය කැවිලි පළතුරු තියෙනවා. ඕවා රස දේවල්නේ. ඕවා රහයි. ඒ වගේ ඉස්සර වෙලාම අපි කෑම කනකොට මේ මිරිසට 3-5 දාලා සැරට තියෙනවනේ ඉස්සලා කන්නේ. ඒවත් ගානක් තියෙනවා යන තාලේ. ප්‍රණීත දේවල් හම් වෙන්නේ පස්සේ. කිරිපැණි කන්නේ සැර જાති කාලයනේ. ඒ වගේ තමයි මේකත්. අර ඉස්සෙල්ලා තිබෙන ඕලාරික දේවල් ටික ඔහොම කාගෙන යනකොට ඉස්සරහදී ප්‍රණීත දේවල් හම්බ වෙයි. අපි යන්කෝ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් මම ඊළඟ කාරණේ කියනවා එකක්. මේ සිත් 8ක් තියෙනවා. ලෝභය ඇසුරු කරපු, ලෝභය මුල් වෙච්ච, ලෝභය කිඳා බහැපු, ලෝභය පැසගත්ත, ලෝභය බලවත් වෙච්ච හිත් තියෙනවා 8ක්. කිව්වනේ. ඒකට කියනවා ලෝභය මුල් වෙච්ච නිසා ලෝභ මූල. මේ ලෝභ මූල සිත් වල පළමුවෙනි සිතට මෙහෙම නමක් දෙනවා. ඒ තමයි ඒකේ මේ ලෝභ මූල සිත ධම්මසංගණී එහෙම තියෙන්නේ සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරිකං කියලා. ලෝභ සහගත මේ දිට්ඨිගත සම්පයුත්ත අසංකාරිකේ කියලා. ඒක එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒකේ හිත එහෙම කියන්න හේතුව ලෝභ සහගත වෙනසාලේ ඒ වගේම දිට්ඨිගත වෙනසාලේ සම්පයුත්ත වෙනසාලේ
මොනවද මේ ඇයි සෝමනස්ස සහගතය කියලා කියන්නේ? ඇයි ditthිගතය කියලා කියන්නේ? ඇයි අසංකාරිකය කියලා කියන්නේ? අපි ඔන්න ඔය කාරණේ තේරුම් ගනිමු මේ වෙලාවේ. දැන් අපි යම්කිසි දෙයකට ඔන්න ලෝභය එනවා. ලෝභය එනකොට ලෝභය එන්නේ හරි සතුටකින්. සතුටු ඒ හිතේ ලෝභ හිතේ සතුටකුත් තිබෙනවා. ඒ වගේම තමයි මේ දෘෂ්ටිගති ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම තමයි දෘෂ්ටිගති කියන්නේ කර්මයක්, කර්මඵලයක්, විශ්වාසයක්, ඇදහිීමක් ඒ වගේම මොකක්වත් නැහැ. ඒ වගේම මේ අසංඛාරික ස්වභාවයක් තියෙනවා. අසංඛාරික ස්වභාවය කියලා කියන්නේ දැන් ඒකත් අපේ පින්තුන් දැන ගැනීම හොඳයි. අසංඛාරික සසංඛාරික කියලා කියන වචන දෙකක් දැන් මගේ හිතටම හිතිලා මගේ හිතටම අදහසක් ඇවිල්ලා කවුරුවත් මග පෙන්වන්නේ නැතුව මගේ හිතින්ම මම මොකක් හරි දෙයක් හිතලා ගන්නවා, ලෝභයෙන් ගන්නවා. එහෙම නැත්නම් මම්ම හිතලා ලෝභ හිතනවා, ලෝභ කරනවා. ආන්න ඒ වාගේ හිත වලට ඒ ගතියේ තියෙන ලෝභ හිතට කියනවා මේ අසංඛාරික සතුටින් යුක්ත වෙච්ච අසංඛාරික ලෝභ හිතේ කියලා. දැන් සමහර අවස්ථාවලදී තියෙනවා මෙහෙම සතුටක් තියෙනවා, දෘෂ්ටිගතියක් තිබෙනවා. ඒ වගේම ඒ ලෝභ හිත නිකන් මට ඇති වෙන්නේ නැහැ. මට ඇති වෙන්නේ මේ නමුත් කවුරු හරි කෙනෙක් උදව් කරනවා ඒ ලෝභ හිත ගන්න. මම දැකලා තියෙන මෙන්න මෙහෙම. ඒ තමයි මේ අපි කෑම කනකොට ඔන්න මේ අපි යම්කිසි කෑමක අපිට මේ ඒ තරම් තේරුමක් ආසාවක් නැහැ. ඒකට ලෝභ නැහැනේ. මේක කන්න හිතෙන්නේ නැහැ. ඉතින් හැබැයි කෑම තියෙනවා. දැක්කට ඒ තරම්ම මේ ලෝභ හිතෙන්නේ නැහැ. ඉතින් තව කෙනෙක් ඇවිල්ලා කියනවා මෙහෙම ගන්න. මේවා හරි හොඳයි. මේවා හරිය හොඳයි, ප්‍රණීතයි, රහයි, අරේනේ කියලා දැන් ඔන්න අපේ හිතේ ලෝභය පැල කරලා එයාගේ වචනේ මෙලින්ම වතුර දාලා එයාම ඊට පස්සේ හුලං ගහලා ඔන්න දැන් මේ ලෝභය අපේ හිතේ හොඳට පැල පොඩ්ඩක් හදලා දෙනවා. ඔන්න එතකොට මේ ලෝභය අපේ හිතේ පැලුනේ ඇති උනේ මගේ හිතින්ම සොකීයව නෙවෙයි. වෙනත් කෙනෙකුගේ ආධාරයක්, වචන උපකාරයක්, එයාගේ හිතින් පොහොර දැමීමක්, ඒ වගේම පුෂ් කිරීමක් ආවා. අන්න ඒකින්ද ඊට පස්සේ ඇති වෙනවා අපේ හිතේ ලෝභය. එතකොට පළවෙනි හිත වගේ සැර නෑ දෙවෙනි එක. හේතුව දෙවෙනි හිත ලෝභය වුණාට ඒකට සොකීයව කාගෙන අරමුණට සම්බන්ධයෙන් අර කෑම සම්බන්ධයෙන් මතුවේගෙන එන්න බෑ. ඒක ආවේ තවත් ආධාරයක්, උපකාරයක් එක්කයි. ඒක නිසා එවැනි සිත්වලට කියනවා සසංකාරික ස්වභාවයේ පර උපකාරයේ තිබෙනා වූ ගතියෙන් යුක්ත වෙච්ච සිත් කියලා. ඉතින් ලෝභ සිත් උතනම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, ඒ වගේම අසංකාරික හිත. ඊළඟට ඒ හිත ඔය ලෝභ හිත් වලින් හරි බලවත්. හරිම බලවත්. දැන් මේ අපි හිතමු යම්කිසි කෙනෙක් මේ එකපාරම දැන් සමහරට මෙහෙමත් වෙනවා. දැන් අපි හිතමු මේ අපි ගෙදරක ඔය ගිහිල්ලා ඇවිදිනකොට ගෙදර ඔරලෝසුවක් තියෙනවා. දැන් මං ආගන්තුකේ හැටියට එහෙම නැත්තම් ගියා. ඉතින් ගෙදර ඉන්නකොට ඔරලෝසුවක් තියෙනවා. දැන් ඔරලෝසුව දැක්කයන් පස්සේ හිතෙනවා දැන් ලෝභ හිත ඔරලෝසුවට ලෝභ හිතුවා. හැබැයි ඔරලෝසුවට ලෝභ හිතුණා. ඒ ලෝභ හිතුවට ඒක ගන්නත් බෑ, ලෝභ හිතක් විතරයි. දැන් මේ ගෙදර හිමියක් ඉන්නවා. දැන් ඒකෙන්ද දැන් මේක දැන් හිතේ
පසුබැසීමක් ඇති වෙනවා. පසුබැසීමක් කියන්නේ මේක හොරකම් කරගන්නත් බෑ. හැබැයි ලෝභකම තියෙනවා. දැන් හිතේ පසුබැසීමක් ඉන්නවා හේතුව මෙයා වටපිටාවේ ඉන්නෙන්ද ගන්නත් බෑ. පස්සේ හිතන්නේ පව් සිද්ධ වෙනවනේ. පව්නේ. ඒක හොරකම් කිරීම පව්නේ කියලා ඔහොම හිතලා ආය හිත පල්ලහැට බයිනවා. එහෙනම් ආයෙත් ලෝභ හිත ඇති වෙනවා ටිකක් මේක ගන්න ඕන කියලා. අර පළවෙනි හිතට වඩා දෙවෙනි හිත මේ අර කර්මය ගැන හිතනකොට ඒ වගේම අනේ කාමන්නේ අතහැරලා දාන. එතකොට දුර්වල වෙනවා. ඒ දුර්වල වුණාන් පස්සේ එහෙම පස්සට ඇද යන හිත් වලට කියනවා සසංකාරික ගතිය ඇති වෙනවා කියලා. ওই විදිහට ඇති වෙනවා සතුට තියෙනවා. ඒ වගේම මේ තමන් හිතලා එකපාරම ආපු ආවේගයට ඇති වෙන හිත තියෙනවා ලෝභ සහගත සිත්. සමහරලාට තියෙනවා අනිත් අය මෙහෙवला කරන්නා වූ සිත්. එහෙම නැත්නම් තමන්ගේම හිත පසුබැසීමෙන් ඇති වෙන සිත් වලට කියනවා සසංකාරික ගතිය කියලා. දැන් මම හිතනවා මේ කාරණා දෙක අපේ පින්වුතුන්ට මේ තීරින්ට ඇති කියලා. එහෙම වැටහුණා නම් ඒකත් මට කියන්න. නොවැටහුණා නම් ඒකත් මට කියන්න. දැන් මේ කතා කරන්නේ ලෝභ හිත්වල. ඇයි මේවා ලෝභ හිත්වල පළවෙනි හිත සැර වෙන්නේ? ඇයි දෙවෙනි හිත ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්නේ? සැරුණේ හිත මොකක් නිසාද? ඒක අසංකාරික නිසායි. ඒ වගේම දුර්වලුනේ ඇයි හිත? ඒක සසංකාරික නිසායි. ඒ නිසා යම්කිසි හිතක් සසංකාරික වූයේද ඒක බාලයි. ටිකක් සැර අඩුයි. ඒකේ ගොඩාක්ම බාලෝ කියලා කියන්නේ පොයින්ට් ගාණක් අඩුයි කියලා කියන්න පුළුවන්. හොඳයි. ඒකට මොන හරි තියෙනවා නම් අහන්නකෝ බලන්න. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන දැන් කතා කරපු කරුණු ගැන මතක් කරොත් අපි කතා කරේ සෝමනස්ස සහගත දිට්ඨි සංප්‍රයුක්ත අසංකාරික සිත කියන එක පළමුවෙන් සඳහන් කරේ. ඒක අර තමන්ගේ කැමැත්තෙන් වගේ යෙදিলা කරනකොට ඒ වගේම දිට්ඨි සංප්‍රයුක්ත කිව්වේ එතකොට මේ කියන්නේ කර්ම විපාක ගැන වැඩි හිතන්නේ නැතුව ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව කරන හින්දා එතනයි ඒකයි දිට්ඨි සංප්‍රයුක්ත කියලා කිව්වේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඒකේ තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටිය යුක්තයි. මේ ඒකට දිට්ඨි සම්ප්‍රයුක්තය කියලා කියන්නේ හේතුව මහත්තයා මේ තියෙන මං ඉස්සෙල්ලා උත්තරයක් දුන්නා ප්‍රශ්නයකට. ඒකේ තියෙනවා මෙහෙම. එක මේ මානසික ගතියක් තියෙනවා දෘෂ්ටිය කියලා. ඒකට පාලෙන් කියන්නේ දිට්ඨිය කියලා. ඒක ඇවිල්ලා ප්‍රඥාවේ ස්වરૂපයෙන් පවතිනා වූ නරක ධර්මයක්. ප්‍රඥාවේ ස්වરૂපයෙන් ප්‍රඥාවේ ඇඳුම් ඇඳගෙන ප්‍රඥාවට අයිති ප්‍රඥාවේ ස්වરૂපයේ අරගෙන පෙනී සිටිනා වූ නරක ධර්මයක්. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. එතකොට මේ දෘෂ්ටිය කියන්නේ අත් වශයෙන්ම දැකීම කියන එකයි. හැබැයි මෙතන දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි විදිහට දැකීම කියන එකයි. දැන් මේ ලෝභ හිතේ වැරදි හැටියට ලෝභය දැන් ඔන්න ඔරලෝසුවේ තියෙනවා. ඔරලෝසුව මට ගත්තොත් හොඳයි, ඕක මට පාවිච්චියට හොඳයි කියලා අර දෘෂ්ටිය මෙහෙවුවන් පස්සේ මේක අනුන්ගේ එකක් නෙමෙයි, මේක හොඳ නෑ කියන එක තේරුම් කරලා දෙන්නේ නෑ. මේක ගත්තොත් හොඳයි කියන එක එයාට හිතෙනවා. ඒ දෘෂ්ටියෙන්දයි. ඒකට උදව් කරන්නේ කවුද? මෝහයයි. ඒක නිසා මෙතන තියෙන්නේ මේ දෘෂ්ටි චෛසිකයේ ඕකේ පළපදියම් වෙලා ඉන්න හින්දා තමයි කියන්නේ මේ දෘෂ්ටියෙන් යුක්තයි කියලා. ඒක නිකන් අර අකුසලයට වරදක් නැහැ, කමක් නැහැ. දැන් මේ සමහර වෙලාවට හිතෙනවනේ, දැන් අපි හිතමු පොල් වත්තකින් පොල් ගෙඩියක් ගන්නවා. මේ මිනිසුන්ට මේ පොල් තියෙනවනේ බැඳගෙන කන්න. ඉතින් අපි මේ පොල් ගෙඩියක් දෙකක් ගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ආන්න දෘෂ්ටිය දාලා ලෝභ කරනවා. ආන්න ඒ වගේ දෘෂ්ටිය ඕකේ අසට රිංග ගන්නවා. ඔය ලෝභ හිතේ, ඔය ලෝභ සහගත හිතේ ඔය ලෝභයක් තිබෙනවා. ඒ වගේම දෘෂ්ටියක් දැහැගෙන ඉන්නවා.
ඉතින් ඔය දෙන්නා ඉන්න ගමන් මෝහයත් ඔය ASCII තියෙනවා. ඉතින් ඔය ටික ඉන්නකොට අසංකාරික ගතියක් ආවන් පස්සේ ඒක මහා සැර හිතක් බවට පත් වෙනවා. ඒ විදිහටයි තියෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං සම්මානස. එහෙනම් තවත් අයට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ යම් කිසි කෙනෙක් හොරකම් කරනකොට එහෙම කොහොමද සෝමනස්ස හිතෙන් හොරකම් කරන්නේ? ඉතින් අපිටෙන් බයෙන් ගහි වටපිට බල කරන එක සෝමනස්ස සහගතව කරන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙන්න තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වහන්සේ මේකට පිළිතුරක් ලබා දෙනවා. මයික් එක මියුට් කරලා දාන්න. හොඳයි. අපි යම් කිසි දෙයක් කියනකොට විස්තර කරනකොට මේ යම් උදාහරණ උපමා ගන්නවා. ඉතින් ඒ උදාහරණ උපමා ගත්තත් විස්තර කරන්නේ මූලික ධර්මයේ තමයි අපේ මේ ලෝභ හිත. දැන් අපි ලෝභ හිතේ තිබෙනවා හිත පිනවන ගතිය. කවදාකවත් අර මේ පසු බැසීම ගැන කියන්න තමයි මම කිව්වේ අර නිකක් අර චකිතයක් ඇති වෙනවා. අර මේ හැබැයි තරහ යන්නේ නැහැ. පසු බැසීමක් ඇති වෙනවා. හැබැයි මේ ගැහි ගන්නකොට මේ ඒකේ ලෝභ කිරීම නෙවෙයි තියෙන්නේ. එතන නිකන් මේ අප්‍රසන්න ගතියක් නෙ තියෙන බයක් නෙ තියෙන බය කියලා කියන්නේ ද්වේෂයක් කියන එකයි. මෙන්න මෙහෙම හිතා ගන්න. දැන් හිත ලෝභය එනකොට හිතේ තිබෙනවා මේ පිනවන ගතියක් තියෙනවා. ආරම්මනේ පිනවන ගතියක් තියෙනවා. ආරම්මනේ ලෝභ කරන ගතියක් තියෙනවා. ඒක හින්දා තමයි ඔය සෝමනස්ස ස්වභාවයේ තියෙන හින්දා තමයි ඔය හිත ආරම්මණයට වදින්නේ. කැම දිහා බලන්නේ. ලස්සන දේවල් දිහා බලන්නේ. සෝමනස්සේ සතුට තියෙන නිසායි. ඒක නිසා තමයි කියන්නේ සෝමනස්ස සහගතයි කියලා. හැබැයි සමහර වෙලාවට ඒක මම 4 වෙනි හිතේ ඉඳලා අනිත් පැත්තට කියන්නම්. මේ සිත් 8 සතුට තිබෙන්නා වූ සිත් තියෙනවා. ලෝභ කරනවා සතුට තිබෙන සිත් තියෙනවා 4ක්. ලෝභ කරනවා සතුට තියෙන සිත් 4ක් තියෙනවා. ඒ වගේම ලෝභ කරනවා සතුට නෑ නිකන් හැබැයි ලෝභයි. ගණ්ඩ කැමැත්ත තියෙන හැබැයි අර ගොඩාක්ම සතුට නෑ. ඒ වගේ නිකන් කමන්නේ සමහරලාට තියෙනවා මේ අපි හිතමු වත්තකින් පොල් ගෙඩියක් ගන්නකොට එහෙම නැත්නම් අඹ ගහකින් අනුන්ට අයිති අඹ ගහකින් අඹ ගෙඩියක් කඩා ගන්නකොට අඹ ඵලයේ තිබෙන රස ගැන හිත හිතා එයා ගන්නවා. එතකොට ලෝභ සහගතයි සෝමනස්ස සහගතයි. ඒ වගේම තමයි මෙහෙමත් කරන්න පුළුවන් කෙනෙකුට ඔන්න කමන්නේ මේ මිනිස්සයා ඉතින් හොඳ මේ කුඩාක් ඉතින් අඹගස් තියෙන මිනිස්සෙක් නේ කඩාගෙන ගිහිල්ලා මං කාට හරි දෙනවා. ඉතින් හැබැයි එයා සතුටකින්වත් නෙවෙයි ඔය කාට හරි දෙන්න කියලා ඔය අනුන්ගේ එකක් ඔය ඇදගෙන යන. එතකොට ඇත්ත වශයෙන්ම එයාට ඇති වෙන්නේ ලෝභ සහගත ස්වභාවය තියෙනවා. හැබැයි හිත නිකන් ඔය පුරුද්දට කරනවා උපේක්ෂාසහගතයි. එහෙම අවස්ථා තියෙනවා. ලෝභ හිත සමහර වෙලාවට සතුටින් වැඩ කරනවා, සමහර වෙලාවට උපේක්ෂා සහගතව වැඩ කරනවා. පටිඝේන එක සැකසහගත ඒක ලෝභය නෙවෙයි. ඒක මේ වෙන ස්වභාවයක්. පටිඝ ස්වභාවයක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ. එන්න සරණයි. තවත් කතා එකතු වෙන්න පුළුවන් සිරොන් සර්මා. අත්‍යවශ්‍ය සානසන වහන්සේ සම්කලා සසංකාරික සිතික තව කෙනෙක්ගේ උදව්වක් ඇතුව තව කෙනෙක්ගේ අනුදැනුමතු තව කෙනෙක්ගේ බලපෑමෙන් කරන දෙයක් කියලා එහෙම කරන සිතින් ඒක කවුරු බලනවත් කලාට පස්සේ ස්වාමීන් ඒක අසංකාරික තත්ත්වයකට පැමිණෙන්න පුළුවන්ද? ඒ හිත තමන්ම ඊට පස්සේ හිතලා කරනකොට ඒක සසංකාරික අසංකාරිකපත් වෙනවද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සන්නද තේරුම් ගන්න. සසංකාරික සසංකාරික වීමට තියෙනවා මේ කරුණ එකක් තමයි පසු බැස කරනවා.
ගණ්ඩත් හිතෙනවා, බෑත් හිතෙනවා, ගණ්ඩත් හිතෙනවා, බෑත් හිතෙනවා. ඒතකොට හිත ටිකක් අර මේ පස්සේ ගන්නම් කියලා හිතෙනවා. එහෙම නැත්නම් දැන් බෑ. ගණ්ඩ හිතෙනවා. දැන් බෑ කියලා හිතෙනවා. එතකොට හිත තමා තුළින්ම පසුබසිනවා. ඊළඟට අපි හිතමු දැන් ඇඟට මහන්සි. ගණ්ඩ ඕනේ. හැබැයි මට හරි මහන්සි. ඒකින්ද මේ ලෝභය තියෙනවා. එතකොටත් නිකන් මේ ලෝභ හිත තිබුණාට හිත පස්සට අදිනවා. හැබැයි ගණ්ඩ ඕනකම තියෙනවා. අන්න එතකොටත් ඇති වෙනවා සසංකාරික ගතිය. ඊළඟට තව එකක් තියෙනවා. තමන්ගේ හිතේම නැහැ. නමුත් අනිත් එක්කෙනා මෙහෙවීම නිසා එතකොට ඇති වෙනවා. එතකොටත් ඇති වෙන හිතේ සසංකාරික ගතිය. තමන් පසුබැසී ඒ කියන්නේ අසංකාරික නොවන්නා වූ ස්වභාව මතුවේ සසංකාරිකයි. අසංකාරිකයි කියලා කියන්නේ තමා තුළින්ම හරීම බලවත්. ඒ හිත කඩාගෙන එන ආරම්භණිය දැක්කයන් පස්සේ මේකට කෙලිම පැනලා දැහැ ගන්න ඕනේ කියලා ඇතිවෙන්නා වූ තමාගේ හිතින් ඇතිවෙන්නා වූ ගතියට තමයි අසංකාරික ස්වභාවය කියලා කියන්නේ. ওই විදිහටයි තියෙන්නේ. ඒක තේරුණාද? හරි මහත්මයා. තේරුණා සාන්නත් මට පොඩි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. ගොඩක් පින් සාන්නත් එක පැහැදිලි කර දුන්නා. තේරුණා. මෙහෙම අපේ පින්වතුන් මේ ඔය වචන තියෙනවා මෙහෙම જાතියක්. ඔය වචන සසංකාරික කියනවා, අසංකාරික කියනවා, දිට්ඨි කියනවා, ලෝභ කියනවා, උපේක්ඛා කියනවා, සෝමනස්ස කියන ඔන්න ඔය වගේ මේකේ නිතර කැරකෙන වචන සෙට් එකක් තියෙනවා. ඕවා ඇවිල්ලා මේ වැඩියෙන්ම නිකන් බයයි කියලා එහෙම හිතට ගන්න දෙයක් නැහැ. ඕවා ඇවිල්ලා මේ මනසේ තිබෙන ස්වභාව. අනිත් එක තමයි මේ පළවෙනි හිතට කියන නමක් තියෙනවා. පළවෙනි හිතට නම තියෙන්නේ සෝමනස්ස සහගත, ditthිගත සම්පයුත්ත, අසංඛාරික සිත. ඔක ධම්මසංගණේ කියන්නේ සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්, සෝමනස්ස සහගතං ditthිගත සම්පයුත්තං අසංඛාරික මේකං කියලා තමයි ධම්මසංගණේ කියන්නේ. එතකොට මේ දැන් යම් ඒකම් කියලා කියන්නේ චිත්තං. හිතක් කියන එකනේ. ඒක හිතක්. ඔක තියෙන සෝමනස්ස සහගතං ditthිගත සම්පයුත්තං අසංඛාරික චිත්තං කියන එකනේ. දැන් ඕකේ බලාගෙන ගියන් පස්සේ හරියට වාසගමත් එක්ක නම් කියනවා වගේ. මොකද්ද? සෝමනස්ස සහගතයක් තියෙනවා. ඒකේ සතුටකුත් තිබෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය ගතියකුත් තියෙනවා. තමාගේ හිතින්ම නිකන් පැනගෙන ආපු වේගයකින් යුක්ත වෙච්ච හිතක් කියන එකයි. එහෙම හිත හරි ප්‍රබලයි. ශක්ති සම්පන්නයි. ඊළඟට තියෙනවා දෙවෙනි එක කියනවා සෝමනස්ස සහගතං ditthිගත සම්පයුත්තං සසංකාරික චිත්තං. ඒත් ඇවිල්ලා ඒකේ වෙනස තියෙන්නේ ඉස්සෙල්ලා එක අසංකාරිකයි, දෙවෙනි එක සසංකාරිකයි. පොඩ්ඩක් අසංකාරික භාවයෙන් පොඩ්ඩක් අඩු වෙනවා. තව තියෙනවා තුන්වෙනි හිත මේ සතුටින් යුක්තයි, සෝමනස්ස සහගත ස්වභාවයයි. ඊළඟට ඒකේ හැබැයි දෘෂ්ටි ගතිය නැහැ. දෘෂ්ටි ගතිය නැහැ. මේ සමහරට කෙනෙක් අපි හිතමු මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. සමහරට මාන්නය ඇවිල්ලා ඉන්නකොට මාන්න මූලික වෙලා මාන්නයත් ඇදලා මේ විදිහට කරන්න පුළුවන්. දැන් අපි හිතමු අර අඹ ගහක් කිව්වනේ. දැන් ඔය අඹ ගහ ගාවින් යන මිනිස්සයාට හිතෙන්න පුළුවන් අඹ ගහ දැක්කා ලෝභසිතාපාල ඒ ලෝභසිතන මේ ඇයි මෙයාට විතරද අඹ කන්න පුළුවන් ඇයි මට කන්න බැරිද කියලා නිකන් බලෙන් වගේ නිකන් මාන්නෙන් වගේ එයා ඒක ගන්නවා. අරගෙන යනවා. එතකොට තියෙන්නේ අර මේ දෘෂ්ටියට වඩා තියෙන්නේ දෘෂ්ටිය නැතුව නිකන් හිතේ තියෙන අහංකාර දරදඬුකමක් වගේ. අන්න ඒ වගේත් ඇති වෙනවා. ඒකත් අසංකාරික ස්වභාවයකින් යුක්තයි. එතකොට ditthිගත විප්පයුත්තේ කියලා කියන්නේ අර දෘෂ්ටිය නැහැ. ඒ කියන්නේ ඔය නිකන් මේ මිත්‍යා දෘෂ්ටිය ගතිය අර ඒ මොකක්වත් නැහැ. ඒක නැතුව වැඩ කරනවා මේ ලෝභ හිත.
ඔය දැන් ඔය ලෝභ හිත් 8ම එකම ලෙවල් එකක යම්කිසි දෙයකට ලෝභ කරන්නේ නැහැ. අපි හිතමු ඇහැින දේවල්, දකින දේවල්, ඊළඟට ගන්ධ සුවඳ, රස, ස්පර්ශ, ඒ වගේ දේවල් වල මේ ලෝභසිත තිබුණාට ඒ ලෝභසිත සමහර වෙලාවට උපේක්ෂා සහගත සැර වෙනවා, සමහර වෙලාවට නෑ මේ සෝමනස්ස සහගත වෙලා සැර වෙනවා, සමහර විට උපේක්ෂා සහගත වෙලා අසංකාරික වෙලා ditthිගත සම්පයුක්ත විප්‍රයුක්ත වෙලා ඒවා අඩු වෙනවා. දැන් යම්කිසි මේ තරුණ යුවලක් ආවාහ විවාහ දිවස ගන්නකොට සෝමනස්ස සහගතයි, ditthිගත සම්පයුක්තයි, දෙන්න යාළු වෙලා බැන්දොත් අසංකාරිකයි, දෙමෝපියෝ කියලා බැන්දොත් සසංකාරිකයි. මේක මේ පින්වතුන්ට තේරෙන භාෂාවෙන් මේ කියන්නේ. මොන බලන්න. පළවෙනි එක මොකද්ද? සෝමනස්ස සහගතයි. දැන් මේ දෙන්න විවාහ වෙනකොට සෝමනස්ස සහගතයි, ditthිගත සම්පයුක්තයි. ඊළඟට හිතා ගන්නවා මේ මම පතාගෙන ආයින එක්කෙනයි කියලා. ditthිගත සම්පයුක්තයි, අසංකාරිකයි. දෙන්න යාළු වෙලා. දෙක සෝමනස්ස සහගතයි, සතුටින් යුක්තයි, ditthිගත සම්පයුක්තයි, සසංකාරිකයි. හේතුව අම්මලා නැන්දම්මලා බල කරලා ඒගොල්ලෝ කියලා මෙයා ගැන ඉතින් ඔන්න වර්ණනා කළා. ඉතින් කියනවා මේ අපේ දෝනිට අපේ පුතාට මේ හොඳම එක්කෙනා කේන්දරත් හොඳයි, ඔක්කොම ඔන්න සසංකාරිකයි. ඔන්න ලෝභයිනේ. ඊළඟට මේ තුන සෝමනස්ස සහගතයි, සතුටින් යුක්තයි. ඉතින් මේ කියන්නේ විවාහ වෙනවා. ditthිගත මේ විප්‍රයුක්තයි. ඒ කියන්නේ මගේ පෙර දැන් මේ පෙර මම පතාගෙන ඉන්නේ කෙනයි කියලා එහෙම එකක් නෑ, කමක් නෑ. ඉතින් ජීවත් වෙලා ඉඳි ඉතින් කවුරු හරි මිනිසෙක් එපාය කියලා ඉතින් ඔන්න යනවා. ඉතින් ඔන්න ditthිගත විප්‍රයුක්තයි, අසංකාරිකයි. ඉතින් තමන්ම හොයා ගන්නවා. ඒ වගේම තමයි මේ අර දෘෂ්ටිගත ස්වභාවයක් නෑ, සතුටින් යුක්තව දෙමෝපියෝ කියලා වෙනම ඔය යෝජනාවක් එක විවාහ වෙනවා. ඔය තැන් වල මම උදාහරණයක් කිව්වේ කොහොමද සෝමනස්ස වෙන්නේ, කොහොමද ditthිගත වෙන්නේ, විප්‍රයුක්ත වෙන්නේ, සම්පයුක්ත වෙන්නේ සහ අසංකාරික සසංකාරික වෙන්නේ. මේ අනිත් එක පහ සෝමනස්ස ගතියක් නෑ, ඔක්කොම උපේක්ෂයි. දැන් ඔන්න කවුරු හරි මිනිස්සෙක් හම්බ වෙනවා. අපි හිතමු තරුණ යුවලක්. ඉතින් හම්බුනෑන් පස්සේ ඉතින් උගත්කමත් හොඳයි, ලස්සනකුත් නැහැ. ඉතින් ඔය සාමාන්‍ය ජීවත් වෙලා ඉන්න පුළුවන්. අවුරුදු මේ කිව්වට ඉතින් මේවා තරහ වෙන්න එපා, මනාප වෙන්න එපා. අවුරුදු 40ක් 45ක් විතර ගිහිල්ලා දෙන්නම දැන් ඔන්න විවාහ වෙනවා. ඉතින් මෛත්‍රියමයි. ඉතින් මධ්‍යම වයසට ගියාන් පස්සේ ඉතින් මේගොල්ලෝ ඉතින් මැදි වයසේ ඉතින් ඔය උපේක්ෂා සහගතයි ජීවිතේ. ඉතින් මෙහා පැත්තෙන් උත් නැහැ, එහා පැත්තට ජීවත් වෙන්නත් නැහැ. නමුත් ඉතින් ඔය කමන්නේ නැහැ. ගෙදර ඉතින් ඔය කෑ ගැහුවන් පස්සේ කවුරු හරි එහා පැත්තෙන් හා කියන්න හරි ඉන්නවනේ කියලා හිතාගෙන මේ ඔන්න ඉතින් යෝජනා කරන තමන්ම ඉතින් හිතා ගන්නවා හොඳයි කියලා දෙන්න හම්බ වෙනවා. ඔන්න උපේක්ෂා සහගතයි, මේ ditthිගත සම්පයුක්ත වෙනවා. අනේ ඉතින් මේ මයිද පහුවෙලා හරි මේ මිනිස්සයා හම්බ වෙන්න ඇත්තේ, මේ මං ඉතින් ඔය පතාගෙන ආපු එක්කෙනා වෙන්න ඇතේයි කියලා ඔන්න ඉතින් දෘෂ්ටියකුත් හදා ගන්නවා. ඔන්න දෘෂ්ටිගත සම්පයුක්තකුත් හැදෙනවා. හැබැයි සතුටකුත් නැහැ. තමම හොයාගත්ත හින්දා අසංකාරිකයි. ඊළඟට උපේක්ෂා සහගතයි, මේ ditthිගත සම්පයුක්තයි. ඊළඟට ඔය කවුරු හරි නෑදෑය කෙනෙක්, යාළුවෙක්, එහෙම නැත්නම් ඔය අම්මලා හරි කවුරු හරි කෙනෙක් හොයලා දෙපිනෝ ඉතින් උපේක්ෂා සහගත කමන්නේ ඉතින් කියලා ඔය බාර ගන්න ගතියක් තියෙන. ඒකත් ඇවිල්ලා
මේ උපේක්ෂා සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික ස්වභාවය. 7 සෝමනස්ස සහ මේ උපේක්ෂා සහගතයි. ඉතින් කමන්නේ උපේක්ෂාවෙන් ගන්නවා. ඊළඟට දෘෂ්ටියකුත් නැහැ. ඔය කවුරුත් ජීවත් වෙලා ඉන්න කාල කමක් නැහැ කියලා අරගෙන ඊළඟට සමහරකට තමන් හොයා ගන්න. සමහරකට ඉතින් වෙන කෙනෙක් හොයලා දෙනවා. ඉතින් සමහරකට ගෙදර ඉන්න කොටත් ඉතින් හෙට ඔය ඉන්නවා නම් ඉන්න කාලේ හිටපු ආවේ නැත්තම් ඉතින් ගිහිච්චාය කියලා මධ්‍යම මට්ටමින් ඉන්න ස්වභාවිකුත් තියෙනවා. විවාහ ජීවිතයේදී පළමුව සෝමනස්ස සහගතයි, ඇදගෙන යනකොට උපේක්ෂා සහගතයි. කැම පිඟානක් ගන්නකොට පළමුවේ කන්න පටන් ගන්නකොට සෝමනස්ස සහගතයි අසංකාරිකයි, භාගයට කාගෙන යනකොට උපේක්ෂා සහගතයි. ඒ වගේම තමයි ඔය පස්සේ කන්නේ ඒවා ඉතින් ඔය සමහරලාට හපනවද දන්නෙත් නැහැ, ගිලිනවද දන්නෙත් නැහැ. ඒ කියන්නේ අසංකාරිකයි. ඒ සසංකාරිකයි. ඒ කියන්නේ උපේක්ෂා සහගතයි, සසංකාරික ස්වභාවයෙන් වැඩි. මේ තේ එකක් බොනකොට සීනි දාලා කිරිත් එක්ක බොනකොට සෝමනස්ස සහගතයි. ඒ වගේම තමයි අසංකාරික ස්වභාවය තියෙනවා. මේ වතුර එකක් බොනකොට උපේක්ෂා සහගතයි. ඒ වගේම තමයි සසංකාරික ස්වභාවයන් තියෙනවා. පිපාසය වැඩි වුණොත් අසංකාරික වෙනවා. ඔය තැන්වල හිත වැඩ කරන්නේ එකම ලෙවල් එකකින් නෙවෙයි. ලෝභය තිබුණාට එකම ලෙවල් එකකින් නෙවෙයි. ඒක නිසා ඒකේ තියෙනවා එක්තරා මේ යම් මේ ගති ස්වභාවයන් අඩු වැඩි වෙන ස්වභාවයන් තියෙනවා. ඒක නිසා තමයි ඔයගේ සැර ගතිය මේ අඩු ලුහුරු ස්වභාවයකටපත් වෙන්නේ. ඉතින් ඕකත් මම කිව්වේ මේ පින්වතුන්ගේ ජීවිතත් එක්ක සම්බන්ධ කරලා ඌව කොහොමද වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් ඔය හිතලා බලන්න. දැන් තවත් එකක් තමයි විවාහ වෙච්ච පවුලකට ළමයෙක් ලැබෙනවනේ. ළමයෙක් ලැබෙනකොට මේ ඉස්සර වෙලාම ළමයාලෝ උපේක්ෂා සහ මේ කියන්නේ සෝමනස්ස සහගතයි. ඒ වගේම ටික කාලයක් යනකොට ඉතින් මේ ළමයා එනවා, ඉතින් ඒ වැඩිලා යනවා, ඊට පස්සේ උපේක්ෂා සහගතයි. එහෙම එකක් තියෙනවා. ඊළඟට ඉස්සර වෙලාම රස්සාවක් කරන්න යනකොට සෝමනස්ස සහගත ස්වභාවය තියෙනවා. ඊළඟට මේ පඩිය ගැන හිතනකොට මේ ලෝභ සහගතයි, සෝමනස්ස සහගතයි. හැබැයි කරගෙන යනකොට උපේක්ෂා සහගතයි. සමහර වෙලාවට ලෝභ සහගත ස්වභාවය නැතිලා පටිඝ සහගත ස්වභාවය වෙන අර තාම කියපු නැති සිත් පහළ වෙන්නත් පුළුවන්. ඔය මේ හිත හරි පුදුමයිනේ. ඔය ලෝභ හිත එක ගානකට හිටින්නේ නැහැ. එක ගානකට හිටින්නේ නැහැ. ඉතින් ඔය විදිහටයි මේ කාරණා ටික තියෙන්නේ. මම හිතනවා මේ ටිකත් මේ පින්වතුන්ට හිතන්ට ප්‍රයෝජනවත් වෙයි. තවත් අවස්ථාවකදී අපි මේට වඩා ටිකක් ඉදිරියට කතා කරමු. මේ ටික මේ පින්වතුන්ට තේරුම් ගන්නට තව අහලා අවස්ථාව සලසා ගන්නට ලැබේවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන හැම දිනාටම තුන් නිවෙනින් සැනසෙන්නට ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ වෙලාව නැති හින්දා මට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා හිතුණා. මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලෝභ සාගත සිත් 8න් සෝමනස්ස සාගත සිත මේ ditthිගත සංපයුක්ත සිත බලවත් කියලා ditthිගත විප්‍රයුක්ත සිතට වඩා සසංකාරික සිත බලවත් කිව්වා අසංකාරික සිතට වඩා කියන එක. අසංකාරික සිත බලවත් කිව්වා සසංකාරික සිතට වඩා කියන එක. මේකෙදිම මේ වේදනාව පැත්තෙන් ගත්ත සෝමනස්ස සාගත සිතද උපේක්ෂා සාගත සිතද බලවත් කියන එක දැනගන්න කැමතියි දෙවන් ස්වාමීන් වහන්සේ. ඒකත් මේ මමත් හිතුවේ සෝමනස්ස සාගත සිත තමයි මේ බලවත් වෙන්න ඕනේ උපේක්ෂා සාගත සිතට වඩා කියන එක. ඒකට මේ අභිධර්ම මූලික කරුණු මේ චන්දවිල හඳුරන්ගේ පොතේ තියෙනවා 36 පිටුවේ ඒ සෝමනස්ස සාගත සිතට වඩා උපේක්ෂා සාගත සිත බලවත් කියලා. එතන මම හිතන්නේ එතන මුද්‍රණ දෝෂයක් වෙන්න ඕනේ තියෙන කියලා. හුඟක් මේ රේණුකාරී චන්දවිල හඳුරන්ගේ පොත මේ පරිහරණය කරන හින්දා 36 පිටුවේ අන්තිම පරිච්ඡේදයේ තියෙනවා සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් කියන එක. එතන තියෙන මේ ගැටලුපාර සත්‍ය පොඩ්ඩක් නිරාකරණය කරනවා නම් හොඳයි කියලා හිතුණා තේරුම් ගන්න. එහෙම තියෙනවා මහත්තයා. සිත් වල තිබෙනා වූ සැරගතියට අනුකූලව තමයි සිත් බෙදීම කරලා තියෙන්නේ.
ඔය ලිස්ට් එක හැදෙන්නේ. හැබැයි ඒක ඒ ස්වාමීන් වහන්සේ කියන එකේ ඇත්තක් තියෙනවා. හේතුව සමහර අවස්ථාවලදී සෝමනස්ස සහගත එකට වඩා උපේක්ෂා සහගත එක බලවත් වෙනවා. ඒක අපිට කතා කරන්න යම්කිසි අවස්ථාවක් එනවා. අන්න එතනදී ඒක හොඳට මතක තියාගන්න. මම අර මේ අර නෝන කෙනෙකුට උත්තරයක් දුන්නා. එතනදිත් කාරණයක් තියෙනවා මේ උපේක්ෂා සහගත නෙවෙයි වෙන මම කාරණයක් කිව්වා ඒක පස්සේ උත්තර දෙන්නම් කියලා. අනිත් එක තමයි මහත්යාගේ කාරණේටත් එක අවස්ථාවක් අපිට එනවා උපේක්ෂා සහගත එකයි සෝමනස්ස සහගත එකයි පිළිබඳව හිතනද මේ ඒ රේණුකාණේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන එකේ ඇත්තක් තියෙනවා. සමහර අවස්ථාවලදී උපේක්ෂා සහගත එක බලවත් වෙනවා යම් යම් කරුණු නිසා. මෙතනදී මේ ලිස්ට් එක හදලා මේ කියන්නේ වර්ගීකරණය වෙන්නේ ඒ සිතට තිබෙන්න සිතක තිබෙනා වූ අභ්‍යන්තරීක ස්වභාවයන් ගේ තිබෙනා වූ එක්කාසුව සංකරණයත් එක්කයි. දැන් මේ අපි මේ ළඟදී ගැලුවා මේ මහත්තයා මේ ආරාමේ තියෙන මේ ලී වාගයක්. ඉතින් ගලවනකොට මේ සමහර ලී ASCII මේ නිකන් මේ පොඩි හරි ඉක්මනට දෙකට කැල්ල යනවා. සමහර ඒවා තියෙනවා එහෙම හැන්නේ නමන්නත් බෑ. එතකොට මේවා ඔක්කොම ලී. මේ ලීය දෙකට නමන්න බෑ. සමහර ඒවා දෙකට නමන්න බෑ. සමහර ඒවා නිකන් නැමිලා යනවා. ඒක වෙන්නේ ඒ ලීය ඔක්කොම එක පාට වුණාට ඒකේ නමන්න පුළුවන් වෙන්නේ නමන්නට බැරිකම හයිය ගතිය ඇති වෙන්නේ ඒ ලී වල තිබෙනා වූ අභ්‍යන්තරයේ තිබෙනා වූ යම් යම් ගුණ ස්වභාවයන් නිසා යම් යම් ගති ස්වභාවයන් නිසා අන්තර්ගත ස්වභාවයන් නිසා අපි හිත වලත් ලෝභ සහගත වුණත් ඒ ලෝභ සහගත ස්වභාවයේ තිබෙනා වූ සැරගතිය අඩු වෙන්නෙත් වැඩි වෙන්නෙත් ඔය අභ්‍යන්තරයේ ඇතිවෙනා වූ ස්වභාවයන් නිසා මේ සෝමනස්ස සහගතය කියලා කියන්නේ හිතක තිබෙනා වූ අභ්‍යන්තරික ගතිය. උපේක්ෂා සහගත ස්වභාවය කියලා කියන්නේ මේ හිතක තිබෙනා වූ අභ්‍යන්තරික ගතිය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත ස්වභාවය කියලා කියන්නේ හිතේ තිබෙන අභ්‍යන්තරික ගතියක්. අසංකාරික ගතිය කියලා කියන්නේ අභ්‍යන්තරික ගතියක්. මේ වගේ තිබෙනා වූ සංකලන එහෙට මෙහෙට අඩු වෙනකොට වැඩි වෙනකොට මේකේ තිබෙනවා හයිය ගතියේ සැර ගතිය වැඩි වෙන ගතිය තියෙනවා සැර ගතිය අඩු වෙන එකක් තියෙනවා. පළවෙනි සෝමනස්ස සහගත සිත සැර ගතියින් වැඩි. මේ අවස්ථාවේදී උපේක්ෂා සහගත සිත වර්ගීකරණය කරලා තියෙන්නේ ඊට වඩා සැර එක කාරණයක් නිසා අඩු වෙන නිසා. මේ බලවත් වෙන එක ගැන මම යම් අවස්ථාවකදී කියනවා. තේරුවන් සරණයි. බොහොම මම හිතන්නේ අද දවසේ කාල වේලාව බලනකොට මම හිතන්නේ අපේ වැඩසටහනට අවසන් කිරීමට කාලය එළඹලා තියෙනවා. ඉතින් අපි අසන හැමෝම වෙනුවෙන් මෙතන Skype එකකින් සහභාගී වෙලා ඉන්න අයත් ඒ වගේම ගුවන්විදුලියෙන් අහන අයත් වෙනුවෙන් මම ඉතාම ගෞරවයෙන් අපේ නවසීලන්තයේ වැඩවසන වෙනමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින් දෙනවා අනේක වාරයක් කෘතඥ වෙනවා මේ වගේ ධර්ම කරුණු අපිට මතක කරලා දුන්නාට මේ ධර්ම පිපාසයෙන් ඉන්න අයට මේක බොහෝම වටිනා ධර්ම කරුණු ටිකක් අද පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඒ වගේම දලුවත් මහත්මයාට අපි තාමත්ම කෘතඥ වෙනවා මේ වගේ අවස්ථාවක් අපි හැමෝටම ලබා දීම ගැන. එහෙමනම් අපි නැවත වරක් ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු. මම හිතන්නේ දලුවත් මහත්මයා වෙබ්සයිට් එක අප්ඩේට් කරයි කවදද ඊළඟ අභිධර්ම දේශනාව පවත්වන්නේ කියලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාමත් පිං මම ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන්න හැටියට ස්වාමීන් වහන්සේ එවන්සන්න. සමායන එක තත්පරයකට ස්වාමීන් වහන්සේගේ කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මතක් කර විදිහට අපි ඊගාව අභිධර්ම සාකච්ඡාව අභිධර්ම මේ වැඩසටහන සුපුරුදු විදිහට සඳුදා දිනේදී පවත්වමු. සතිය දවස් දෙකේදී මේ කියන්නේ සඳුදා බදාදා දවස් දෙකේම දිගටම මේ වැඩසටහනම කරන බවට තමයි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරලා තීරණය කරගත්තේ. ඒ අනුව හැම සතියකදීම සඳුදා දිනේත් බදාදා දිනේදීත් මේ වැඩසටහන මේ විදිහටම කරනවා. ඉතින් තව පැයක්
එකකමාරක් යනකොට මේ සවර්ණ ශ්‍රීස වෙබ්සයිට් එකේ මම මේ වැඩසටහන ඩවුන්ලෝඩ් කරන්නත් දානවා. තෙරුවන් සරණයි. මම ඊටම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට වෙනවා සාකච්ඡා නිමාතන සඳහා. හොඳයි හැම දිනාටම පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි අද දවසෙත් ගැඹුරු ධර්ම කාරණයක් එක පැත්තක තමයි මේ කතා කළේ. මම මේකේ සාරාංශය හැටියට කියනවා නම් මේ අපි ගිය සතියේ කතා කරනකොට මම කිව්වා අපි එක විදිහකට කතා කරනකොට ධර්ම කරුණු 170ක් අපි ඉගෙන ගත යුතුයි කියලා. ඒ 170න් නිවන කියන ධර්ම කාරණේ අයින් කරායින් පස්සේ අපි 169ක් අපි ඉගෙන ගත යුතුයි වෙනවා. ඒ 169නුත් අපි 8ක් අයින් කරන්න වෙනවා ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත වලට. එතකොට 161ක් වෙනවා. දැන් ඒ කොහොම හරි ඒ 100 ධර්ම කරුණු 169න් අපි තෝරගත්තා 89ක් ඉගෙන ගන්නවායි කියලා. 89ක්. ඒ 89 මොකද්ද? සිත් 89ක් හැටියට තමයි ඔය ධර්ම කරුණු 89 ඉගෙන ගන්න. ඒ මුලින්ම ගත්ත ධර්ම කරුණු 89න් අපි දැන් මේ අතපත ගහන්නේ මොකද්ද? ඒකෙමුත් මුලින්ම ඉගෙනගත යුතු දැනගත යුතු 89න් 12ක් තමයි මේ යන්නේ. ඒ 89න් මේ කියන 12 අපිට ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වෙන්නේ නිතර අපේ ජීවිතයේ ගැවසෙන නිසා. නිතර ඉන්න එක්කිනා තේරුම් ගන්න ලේසියිනේ. නැති එක්කිනාට වඩා ඒක නිසා මේ නිතර ගැවසෙන පහේ නිතර හැසිරෙන චාරී කියනවනේ. ඒක නිසා නිතර චාරී වෙන අපේ හිතේ නිතර මේ ගැවසෙන මේ ඉලිප්පෙන මතුවෙන මේ 12 දෙනා පිළිබඳව ඒ 12 දෙනාත් එක්ක ඔය තියෙන වචන ආරම්භ ඔය තියෙන දේවල් ටිකක් දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අපි තවත් වෙලාවක මේ 12 දෙනා පිළිබඳව තිබෙනා වූ ගතිගුණ අපි තේරුම් අරගෙන මේ ධර්ම කරුණු තුලින් අපි අසංකත ධාතුවට කිට්ටුවෙන්න අපි මහන්සි ගනිමු. හැම දිනාට මේ ධර්මයට උන්කන් දීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් තව ප්‍රශ්න කිරීමෙන් ඇතිවෙනා වූ ඒ ප්‍රඥාචෛසිකයේ අනුභව බලෙන් සද්ධාදී ගුණ ධර්මයන්ගේ බලෙන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම නිතාමත් පිවිතුරුව ප්‍රසන්නව ඉතා වේගවත් අවබෝධ කරගෙන එළවර උතුම් නිර්වාණ ධාතුව සෝසේ සාක්ෂාත් වේවා. නිවන් පිණිස මේ කුසල් පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.